ඔස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයේ රිපල්බ්‍රුක්කේ පිහිටි බද්දේක විහාරී ආරණ්‍ය සේනාසනය මගින් අන්තර්ජාලය ඔස්සේ සජීවීව ඉදිරිපත් කරනු ලබන ධර්මදේශනා මාලාවේ අද ජූනි මාස 13 වෙනි සෙනසුරාදා ධර්මදේශනාව පැවැත්වීම සඳහා වැඩම කරවදාරා සිටින්නේ බද්දේක විහාරී පදනමේ ප්‍රධාන අනුශාසක පූජ්‍යපාද වැගොඩපොළ ගුණඥාන ස්වාමීන් වහන්සේ. ගෞරවනීය ස්වාමීන් වහන්සේට ආද නමස්කාර පූර්වකව අපි සාදුකාරයක් දී පිළිගනිමු. සාදු සාදු සාදු. අද දිනේදී ධර්මදේශනාව සඳහා සදැහැති සිටින් අනුග්‍රහය දක්වනුයේ නැසී ගිය අජන්තා රණසිංහ පියාණන්ට සහ සරෝජිනී රණසිංහ මෑණියන් ඇතුළු නැසී ගිය සියලුම ඥාතීන්ට පින් පිණිස අනුරාධා මහත්මිය විසින්. ගෞරවනීය ස්වාමීන් වහන්සේ ධර්ම ශ්‍රවණය සඳහා සූදානම් වී සිටින පිරිස පංචශීලයේ පිහිටුවා ධර්ම දේශනාව ආරම්භ කරන මෙන් ඔබ වහන්සේට ගෞරවයෙන් මා ආරාධනා කර සිටිනවා. සාදු සාදු සාදු. හැම දිනාටම තෙරුවන් සරණයි. සිල් සමාදන් වීම සඳහා කවුරුත් නමස්කාරය කියන්න. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි. ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි. ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි. ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි. တတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි. တတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි. တတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි. တတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි. တတိယံ පි සංඝං සරණං ගච්ඡාමි. တတိယံ පි සංඝං සරණං ගච්ඡාමි. සරණාගමනං සම්පුන්නං පාවභන්තේ. පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමාදට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි.
තිසරණේන සද්ධිම් පංචශීලං ධම්මං සාදුකං සුරක්ඛිතං කତ୍වා අපමාදීන සම්පාදී තම්බං ආමභන්තේ සාදු සාදු සාදු. හොඳයි සියලු දෙනාම තමන් ඉන්න ඉරියව්ව පහසුවෙන් තබාගෙන ඉන්න ඉරියව්වට කවුරු සිහිය පිහිටුව ගන්න. මම මේ මොහොතේ ඉඳගෙන ඉන්නේ කියලා ඉන්න ඉරියව්වට කවුරු සිහිය පිහිටුව ගන්න. මේ මොහොතේ අපි සියලු දෙනාම මේ වාඩි වෙලා තැන්පත් වෙලා බලාපොරොත්තු වෙන්නේ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ අවවාදයක් අනුශාසනාවක් ශ්‍රවණය කරන්නටයි. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තිබෙනවා මේ ලෝකේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් පහළ වෙන්නේ ඉතාම කලාතුරකින්. ඒ වගේම ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ අවබෝධ කරගන්ත ඒ සිල් සද්ධර්මය මේ ලෝකයේ පවතින්නේ ඉතාම කලාතුරකින්. ඒ වගේම ඒ භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු ධර්මය දේශනා කරන අය පහළ වෙන්නේ ඉතාම කලාතුරකින්. ඒ වගේම එම ධර්මයේ තේරුම් අරන් ඊට අනුකූලව කටයුතු කරන අය ලෝකේ පහළ වෙන්නේ ඉතාම කලාතුරකින්. එතොට මේ ලෝකයේ දුර්ලභ කාරණා අපේ ජීවිතයට සම්මුඛ වෙලා තියෙනවා. සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් මේ ලෝකයට පහළ වෙලා ඒ භාග්‍යවතුන් වහන්සේ අවබෝධ කරගත්ත ඒ සිල් සද්ධර්මය මේ මිහිපිට පවතින අවධියකදී අපි මනුෂ්‍ය ජීවිතයක් ලබලා උතුම් කල්යාණ මිත්‍ර ඇසුර තුළින් ඒ ධර්මය අපිට සෙවනී කරන්ට භාග්‍ය වාසනාව උදාපත් වුණා. ඒ වගේම අපේ ධර්මයට අනුකූලව යම් ප්‍රමාණයකට හෝ කටයුතු කරන්නටත් අපිට හැකියාව ලැබුණා. ඉතින් අපි ලැබුවා වූ මේ පරම දුර්ලභ අවස්ථාව මේ මොහොත අපිට තව කොතෙකුත් දවසක් පවත්වන්න පුළුවන්ද කියන කාරණය අපි කාටවත් කියන්නට පුළුවන්කමක් නැහැ. හේතුව තමයි අපේ ජීවිතය කියන්නේ ඊටාම තාවකාලිකයි. බුදුරජාණන් වහන්සේ උපමා කරන්නේ හරියට තනාගතින පිණිමිදක් වගේ. තනාගතින පිණිමිද කිසිම හයියක් හත්තියක් නෑ. ඕනම මොහොතක බිමට පතිත වෙන්නට පුළුවන්. අපේ ජීවිතයත් එහෙමයි. ඕනම මොහොතක මේ ජීවිතය මරණයට පත්වෙන්නට පුළුවන්. ඒ වගේම මේ ජීවිතය හරියට කඳු මුදුනකින් ගලන ගංගාවක් වගේ. කඳු මුදුනින් ගලන ගංගාව හැම මොහොතේම පහළට ගලනවා. කිසිම මොහොතක් නතර වීමක් නැහැ. අපේ ජීවිතයත් එහෙමයි. උපන් දවසේ ඉඳලා ජීවිතය මරණය කරා තමයි ගලාගෙන යන්නේ. කිසිම මොහොතක් කිසිම දවසක් නතර වීමක් නැහැ. ඒ වගේම ජීවිතය හරියට මරණයට කැපවුණු ගවයෙක් වගේ. ගවයෙක් මරණයට කැපවුණාම මරණ තැනට රැගෙන යනකොට තියෙන හැම පියවරකින්ම ලං වෙන්නේ මරණයටයි. ඒ වගේ තමයි ජීවිතයත්. මේ ගෙවන හැම දවසක් පාසාම, මේ ගෙවන හැම රාත්‍රියක් පාසාම, මේ ගෙවන හැම පැයක් පාසාම, මේ ගෙවන හැම විනාඩියක් පාසාම ජීවිතය කරවාගෙන යන්නේ ජීවිතයේ පියමන්න ගන්නේ මරණයටයි. ඒ වගේම ජීවිතය හරියට දිය ඇඳි ඉරක් වගේ. දිය ඇඳි ඉර වහා මැකෙනවා. මැකෙන ඉර අය කවදාකවත් දකින්න ලැබෙන්නේ නැහැ. ජීවිතයත් එහෙමයි. යම් මොහොතක මේ ජීවිතය මරණයෙන් මැකී යනවා. මේ මරණයෙන් මැකෙන ජීවිතය නම් අය කවදාකවත් දකින්න ලැබෙන්නේ නැහැ. මේ විදිහට ගත්තාම ජීවිතය කිසිම හයියක් හත්තියක් නැති වේගයේ මරණය කරාම ගලාගෙන යන මරණයටම පියමන්නගෙන මරණයෙන් කොයි මොහොතේ හෝ මැකී යන ජීවිතයක්. මරණය කියන දේ අපිට නොයෙක් හේතුන්ගෙන් සිද්ධ වෙන්නට පුළුවන්. ඔය කනබන ආහාර පාන බැරි වෙලාවක් වසක් විසක් වුණොත් මැරෙන්නට පුළුවන්. ඔය යන්නේනකොට පය හැපිලා ලිස්සල වැටුනොත් එහෙම මැරෙන්නට පුළුවන්. බැරි වෙලාවක් සතේ සර්පේ ගෂ්ට කරොත් මැරෙන්න පුළුවන්.
මනුෂ්‍ය අමනුෂ්‍ය කරදර වලට ලකුණොත් ඒත් මැරෙන්න පුළුවන්. වාත පිත්ත සෙම තුන් දොස් කිපුණොත් ඒත් මැරෙන්න පුළුවන්. පරිහරණය කරන යාන වාහන ආදී දේවල් මුල් කරගෙන මරණයට පත් වෙන්න පුළුවන්. බාහිරව හට ගන්න මේ විපත්ති කරදර මුල් කරගෙන මරණයට පත් වෙන්න පුළුවන්. ඒ නිසා ජීවිතේ හරිම తాවකාලිකයි. මරණය ඒකාන්තයෙන්ම උරුමෝතයක්. ඒ නිසා අපි ගත කරන්නේ අපේ ජීවිතයේ අවසාන කාල පාරාශය වෙන්නට පුළුවන්. අවසාන මාස කීපේ සති කීපේ දින කීපේ වෙන්න පුළුවන්. සමහර වෙලාවට අවසාන දවස වෙන්නටත් පුළුවන්. ඒ නිසාම අවසාන ධර්ම ශ්‍රවණයේ දේශනාව වෙන්නටත් පුළුවන්. ලෞතර භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ ධර්මයක් අපිට හැමදාම අහන්න ලැබෙන්නේ නැහැ. ඉතින් මේ මොහොත අපිට ඒ අවස්ථාව ලැබුණා. ඒ නිසා අපේ මනස බාහිර අරමුණු වලට යන්න නොදී මුළු දේශවම මේ දේශනාවට යොමු කරගෙන මේ කියවෙන බණපදය පාසම සිහිනුවණු පිහිටුවාගෙන මම මේ ධර්මය අවබෝධ කරගන්නවා කියන මානසිකත්වයට ඇති කරගෙන අපි කවුරුත් භාග්‍යතුන් වහන්සේගේ අවවාද අනුශාසනාව ශ්‍රවණය කිරීම සඳහා සාදුකාරයක් පවත්වමු. සාදු සාදු සාදු. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස දුප්පන්නෝති ආවුසෝ වුච්චති කිත්තාවතානුකෝ ආවුසෝ දුප්පන්නෝති වුච්චති. ශ්‍රද්ධාවන්ත කාරුණික පින්නතුනි, අදත් අපි මේ සන්ධ්‍යායාමේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ වටිනා බණපදයක් අපි ශ්‍රවණය කරලා අපේ ජීවිතයට සම්බන්ධ කරගන්න ලැබෙන අවස්ථාවක්. අද අපි දේශනාව සඳහා මාතෘකා වශයෙන් ප්‍රකාශ කරන්න යුතුනේ මජ්ක්‍ධිම නිකායේ මූල පඤ්ඤාසකයට අයිති මහා වේදල්ල සූත්‍රය. වේදල්ල කියලා කියන්නේ ප්‍රශ්නෝත්තර වශයෙන් කරන සාකච්ඡාවලට බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නකොටම තිබුණු නමක් තමයි වේදල්ල කියලා. නවාංග ශාස්ත්‍රු ශාසනය නමින් තමයි බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නකොට මේ දේශනා සංග්‍රහ කරලා තිබුණේ. සුත්ත, ගේය, ව්‍යාකරණ, උදාන, ඉතිවුත්තක, ජාතක, අභූත ධම්ම වේදල්ල කියලා අංග 9කට තමයි ධර්මයේ බෙදා තිබුණේ. පළවෙනි ධම්ම සංගායනාවෙන් පස්සේ තමයි මේවා මේ නිකායවල වශයෙන් සංග්‍රහ වුණේ. ඒවා පහසුවෙන් පාඩම් කරගෙන ඒවා පවත්වාගෙන එන්න සඳහා ඒව සංග්‍රහ කරා. බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නකොට වේදල්ල කියලා කොටසක් තිබුණා. ඒ වේදල්ල කියන එකේ තේරුම තමයි ප්‍රශ්නෝත්තර සාකච්ඡා. ඒතර සූත්‍ර දේශනා දෙකකුත් තියෙනවා. දැනට තියෙනවා වේදල්ල නමින් සූත්‍ර දෙකක්. ඒකට කියන චුල්ල වේදල්ල සහ මහා වේදල්ල කියලා. එතකොට මේ මහා වේදල්ල සූත්‍රයේ තියෙන ප්‍රශ්නෝත්තර සාකච්ඡාවක්. බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාලේ ඊ타මත්ම ගොඩාක් ධර්ම සාකච්ඡා කරපු ස්වාමීන් වහන්සේලා දෙනමක්, රහතන් වහන්සේලා දෙනමක් හිටියා. සාරිපුත්ත මහ රහතන් වහන්සේ සහ කොට්ටිත මහ රහතන් වහන්සේ. උන්වහන්සේලා අතර ගොඩාක් ධර්ම සාකච්ඡා වෙලා තියෙන දේශනා තියෙනවා. ඉතින් මේ දේශනාව සාරිපුත්ත මහ රහතන් වහන්සේ කොට්ටිත මහ රහතන් වහන්සේත් අතර ඇති වුණා වූ සාකච්ඡාවක්, ප්‍රශ්නෝත්තර විමසීමක්. එක් කාලයක භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සවැත් නුවර ජේතවනාරාමයේ වැඩ ඉන්න අවස්ථාවකදී මහා කොට්ටිත ස්වාමීන් වහන්සේ හවස් කාලයේදී උන්වහන්සේ විවේකීව බණ භාවනා කරමින් ඉඳලා හවස් කාලයේදී ඒ විවේකයෙන් උන්වහන්සේ අයින් වෙලා සාරිපුත්ත මහ රහතන් වහන්සේ ළඟට ඇවිල්ලා සාරිපුත්තයන් වහන්සේට මේ සමග කතා බහ කරලා එකත් පසක වාඩි වුණා. එකත් පසක වාඩි වුණා වූ මේ කොට්ටිත ස්වාමීන් වහන්සේ සාරිපුත්ත ස්වාමීන් වහන්සේගේ මේ විදිහේ ප්‍රශ්නයක් අසා සිටියා.
දුප්පඤ්ඤෝ දුප්පඤ්ඤෝති ආවුසෝ උච්චති කිත්තාවතානුකෝ ආවුසෝ දුප්පඤ්ඤෝති උච්චති ආයස්මතුන් සාරිපුත්‍රයන් වහන්සේ මේ දුප්පඤ්ඤ දුප්පඤ්ඤ කියලා කියනවා මොන කරුණකින්ද මොන අර්ථයකින්ද මේ දුප්ප්‍රාඥ කියලා කියන්නේ අනෝබෝධයෙන් යුක්තයි කියන මේ දුප්පඤ්ඤ කියලා කියන්නේ මේ කෙනෙක් දුප්ප්‍රාඥයි අවබෝධයක් නැහැ කියලා කියනවා මොන කරුණකින්ද කෙනෙක් දුප්ප්‍රාඥ වෙන්නේ නැත්නම් අවබෝධ නැත්තේ කියලා මේ ප්‍රශ්නේ ඉදිරිපත් කරා. ඒ වෙලාවේ සාරිපුත්ත මහ රහතන් වහන්සේ මේ විදිහට ප්‍රකාශ කරනවා නප්පජානාතිකෝ ආවුතෝ සස්මා දුප්පඤ්ඤෝති උච්චති. අවබෝධයක් නෑ කියන අර්ථයෙන් තමයි මේ දුප්ප්‍රාඥයි කියලා කියන්නේ. කෙනෙකුට දුප්ප්‍රාඥයි කියලා කියන්නේ අවබෝධයක් නෑ කියලා. එතකොට කිං නප්පජාන මොනවා පිළිබඳ අවබෝධයක් නැත්තේ. ඉදන් දුක්ඛන්ති නප්පජානාති මේක දුකයි කියලා අවබෝධ කරගෙන නැහැ. අයං දුක්ඛ සමුදයෝ මේ දුක හටගන්න එකක් කියලා දන්නේ නැහැ. අයං දුක්ඛ නිරෝධෝ මේක තමයි දුකේ නිරෝධය කියලා අවබෝධයක් නැහැ. අයං දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා මේක තමයි දුක් නැති කරන්න තියෙන මාර්ගය කියලා අවබෝධයක් නැහැ. එතකොට අවබෝධයක් නැහැ කියන අර්ථයෙන් තමයි මේ දුප්පඤ්ඤ කියලා කියන්නේ. අපි සාමාන්‍ය භාවිතාවන මේ දුප්ප්‍රාඥ පුජ්‍යලෝ මෝඩ පුජ්‍යලෝ කියලා කියනවනේ. එතකොට මේ දුප්ප්‍රාඥ කියන එකේ අර්ථය තමයි විමසන්නේ මොකද්ද මේ දුප්ප්‍රාඥයි අවබෝධයක් නැහැ කියන එක. එතකොට අවබෝධයක් නැහැ කියන අර්ථයෙන් තමයි දුප්ප්‍රාඥ කියලා කියන්නේ. එතකොට මොකක් පිළිබඳව අවබෝධයක් නැත්තේ මේක තමයි දුක කියලා අවබෝධ කරගෙන නැහැ. අයං දුක්ඛ සමුදයෝ මේ දුක හටගන්නේ මෙන්න මේ හේතුවෙන් කියලා දන්නේ නැහැ. අයං දුක්ඛ නිරෝධෝ මෙන්න මේකයි දුක්ඛ නිරෝධය කියලා දන්නේ නැහැ. මේක තමයි දුක් නැති කරන්න තියෙන මාර්ගය කියලා දන්නේ නැහැ. එතකොට මෙන්න මේ පිළිබඳ දුක මේ චතුරාර්ය සත්‍ය පිළිබඳව කෙනෙකුට අවබෝධයක් ඥානයක් නොනක් නැත්නම් ඒ අය තමයි දුප්ප්‍රාඥ පුජ්‍යලෝ කියලා මෙතනදී සාරිපුත්ත මහ රහතන් වහන්සේ පෙන්නනවා. එතකොට සංසාරගතව මේ පැමිණෙන සත්වයෝ නිතරම මේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගෙන නැත්නම් චතුරාර්ය සත්‍ය පිළිබඳව අවබෝධයකින් පැමිණෙන පිරිසක් නෙවෙයි. ඒ නිසා සාමාන්‍ය ලෝකේ ජීවත් වෙන අය මේ දුප්ප්‍රාඥ කොටසට තමයි වැටෙන්නේ. කියන්නේ ඒ අය දුක කියන්නේ මොකක්ද කියලා අවබෝධ කරගෙන නැහැ. ඒ වගේම දුක හටගන්න දෙයක් දුක හටගන්නේ මේ හේතුව නිසා කියලා දන්නේ නැහැ. ඒ වගේම දුක්ඛ නිරෝධය කියන දුක නිරුද්ධ කරන්න පුළුවන් එහෙම දන්නේ නැහැ. දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාව පිළිබඳව අවබෝධයකුත් නැහැ. ඉතින් ආන්නේ අනවබෝධය ඇති අයට තමයි මේ දුප්ප්‍රාඥ කියලා කියන්නේ. එතකොට මේ ලෝක සත්‍යය ගත්තාම දුක්ඛෝ ලෝකෝ පතිච්චිතෝ කියන මුළු ලෝකෙම දුක පිහිටලා නැත්නම් දුකට වැටිලා ඉන්න හැටියට බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. එතකොට මේ ලෝකයා දුකට වැටලා හිටියට හැබැයි ලෝකයාට මේ දුක කියන්නේ මොකක්ද කියලා අවබෝධ කරගන්න පුළුවන් කමක් නැහැ. දැන් තමන් දුක් විඳිනවා කියලා දන්නවා. ඒක දැන ගැනීමක් පමණයි. ඒක අවබෝධයක් නෙවෙයි. තමන්ට දුක් විඳිනවා මම දුකින් ඉන්නේ කියලා දන්නවා. එතකොට නමුත් ඒ දුක පිළිබඳව අවබෝධයක් නැහැ. මොකද දුක කියන්නේ අවබෝධ කරගත යුතු දෙයක්. ඒතර දුක කියන්නේ ඇත්තටම සංඛාරයක්. දුක කියන්නේ නිතරම සකස් වෙන දෙයක්. ඒ නිසාම දුක කියන්නේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ලක්ෂණ වලින් යුක්ත දෙයක්. ඒතර මේ දුක කියන දේ මනුෂ්‍යයාට ආවහම දුක දැනුණට අවබෝධයක් නැහැ. දුක දැනෙනවා මිනිස්සුන්ට දැනගන්න පුළුවන්. විඥානයේ තියෙන තාක්කල් දුක දැනෙනවා. හැබැයි දුක දැනුණට දුක අවබෝධ කරගෙන නැහැ. අපි ලෙඩ වෙනවා, ජරාවටපත් වෙනවා, ශෝක පරිදේව ඇති වෙනවා. මේව මිනිස්සුන්ට දැනෙනවා. ලෙඩ වෙනවා දැනෙනවා, නොදැනීමක් නැහැ නේද? මේ ඒතර දුක කියන එක දැනෙන. හැබැයි දුක දැනෙන්නේ කොහොමද? මට ඇති වෙච්ච දෙයක් හැටියට. ඒ වගේම දුක දැනෙන්නේ තියෙන දෙයක් හැටියට. දුක දැනෙන්නේ මගේ දෙයක් හැටියට. එහෙම තමයි දැනෙන්නේ. එහෙම නැතුව දුක කියන්නේ සංස්කාරයක් කියලා අවබෝධයක් නැහැ. දුක කියන්නේ අනිත්‍යයි කියලා අවබෝධයකුත් නැහැ. දුක කියන්නේ අයිති නැති දෙයක් කියලා අවබෝධයකුත් නැහැ. ඉතින් ඒ නිසා මොකද වෙන්නේ? මේ දුක අවබෝධ කරගන්නේ නැති නිසා දුකේ තියෙන විපාක දෙකක් ඒ දෙකට අපි ලක් වෙනවා. එතකොට දුක අවතීර්ණ වුණොත් දුකට අපි යට වුණොත් අර විපාක දෙකට අපි ලක් වෙනවා. දැන් කෙනෙකුට අපි
ග්‍රහණය වුණොත් මොකද වෙන්නේ? එයාගෙන් අපිට ගොඩක් පීඩා විඳින්න වෙනවා. එයාගේ ප්‍රශ්න වලට අපි මුහුණ දෙන්න. ඒ වගේ දුකට අපි වැටුණු ගමන්, දුකෙන් අපි යට වුණු ගමන් දුකේ විපාක දෙයකට ලක් වෙන්න සිද්ධ වෙනවා. ඒ දෙක බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ සම්මෝහ වේපක්ක සහ පරියේටිත වේපක්ක. සම්මෝහ වේපක්ක කියන්නේ දුකක් හටගත්තට පස්සේ අපි අතරමං වෙන ගතියක් තියෙනවා. ඊළඟට පරියේටිත වේපක්ක කියන්නේ අපි දුකින් නිදහස් වෙන්න බාහිරින් ගොඩාක් පිළිසරණක් බලාපොරොත්තු වෙනවා. පාලි භාෂාවෙන් කියනවා කෝ ඒක පදන් දිපදංවා අනේ වචනයකින් හෝ දෙහකින් කවුද මගේ දුක නැති කරන්න කියලා නිතරම බැහැරින් අපි හොයාගෙන යනවා. එක එක්කෙනාට කියනවා අනේ මට මෙහෙම වුණා, ඇයි මට මෙහෙම උනේ කියලා. ඒ නිසා මේ දුක හටගත්ත ගමන් දුක අවබෝධ නොකරගත්ත අයට දුකත් එක්ක මේ විපාක දෙකකට ලක් වෙන එකක් තමයි අතරමං වීම. අනිත් එක තමයි මම්මුලා වෙන. ඒතර අතරමං වෙනවා කියන්නේ තමන්ට දුක ඇයි හටගත්තේ කියලා දන්නේ නැහැ. දුක කියන්නේ මේ නැති වෙලා යන එකක් කියලා දන්නේ නැහැ. ඒ නිසා මොකද වෙන්නේ? දුකත් එක්ක යාව ගොඩාක් මුලා වෙන ගතියක් තියෙනවා. ඒ මුලා වුණාම මොකද වෙන්නේ? ඇයි අනේ මට මෙහෙම වුනේ කිය ඒ දුක මගේ කරගෙන මට දුක ඇති වුණ එකක් හැටියට අරගෙන ඇයි මට මෙහෙම වුනේ කියලා දැනගන්න ඕන. ඒ නිසා තමයි ඉතින් දුකේ ඒ නිසාම ලෝකයාගෙන් ගිහිල්ලා අහනවා. එක එක්කෙනාගෙන් අහනවා. සාත්‍ර පොළවල් වලට ගිහිල්ලා අහනවා. කේන්දර අරන් ගිහිල්ලා අහනවා. තවත් ආගමික තැන් වලට ගිහිල්ලා අහනවා. ඇයි මට මෙහෙම උනේ? එතකොට ඒ අයට පේනවා මෙයාට දුක් විඳින්න මෙන්න මේ ප්‍රශ්න තියෙනවා. ඒ නිසා තමයි මේ විඳවන්නේ. එතකොට එක එක්කෙනාගේ දැනුම එක එක්කෙනා අවබෝධ කරගෙන දැනගත්තේ හැටියට මේ දේවල් එක එක්කෙනා කියනවා. ඉතින් එයා ඊට පස්සේ ඒවට උපක්‍රම කියන ඔයා මේක නැති කරන්න මේ දේවල් කරගන්න ඕනි කියලා කියනවා. ඉතින් ඒතකොට නොයේ දේවල් සිද්ධ කරනවා. ඉතින් ඒ නිසා මෙන්න මේ දුක කියන දේ නොදැනීම තමයි මේ දුක් ප්‍රඥායි කියන්නේ. මෝඩයි අපි කියන්නේ ඒක. මෝඩයි කියන්නේ දුක කියන්නේ මොකක්ද කියලා අවබෝධ කරගෙන නැහැ. එතකොට බුදුරජාණන් වහන්සේ ධර්මයේ තුල ඒක කරනවා. එතකොට සාමාන්‍ය ලෝකයට මේ දුක අවබෝධ කරගන්න බැරි නිසා මොකද කරන්නේ? මොකද වෙන්නේ? යාට අර සම්මෝහ වේපක්ක කියන තැනට යා වැටෙන මුලා වෙනවා, අතරමං වෙනවා. දැන් අපි දන්නවා සාමාන්‍ය ජීවිතේ අපි අතරමං වුණු ගමන් ඉතින් අනිත් අයගේ පිළිසරණ අනිවාර්යෙන් අවශ්‍යයි. පාරක් යනකොට, ගමනක් යනකොට පාර අපිට හොයාගන්න බැරි වුණු ගමන් ඉතින් අනිත් පියවර තමයි අහන එක. ඉතින් පාර දන්න අයගෙම නොදන්න අයගෙම හැමෝගෙම අහහා යන. ඉතින් ඒ වගේ තමයි මේ දුක හටගත්ත ගමන් එකයි අපි හැමෝම ඇයි අනේ මට මෙහෙම වුනේ? ඇයි මට මෙහෙම වෙන්න සිද්ධ වුනේ? මම මෙහෙම හිටිය කෙනෙක්. මම මෙහෙම හොඳ දේවල් කරා. ඒ වගේ අපි සාමාන්‍ය අපේ ස්වභාවයත් එක්ක අපි අහනවා මට මෙහෙම වුනේ මොකද කියලා. මොකද මෙහෙම වුනේ ඇයි කියලා දන්නේ නැහැ. ඒතර දුක කියන දේ එයා අවබෝධ නැති. දැන් දුක අනිත්‍යයි කියලා දැනගත්තා නම්, දුක කියන්නේ සංස්කාරයක් කියලා දැක්කත්තා නම්, ඒ වගේම දුක කියන්නේ මට අයිති නැති දෙයක් කියලා දැනගත්තා නම් අන්න ගොඩාක් අල්ලන්න, ග්‍රහණය කරගන්න, උපාදාන කරගන්න යන්නේ නැහැ. නැත්නම් අපි දුක මොකද කරන්නේ? උපාදාන කරගන්න එක මගේ කරගන්නවා. ඒතර මගේ කරගත්ත ගමන් අපිට ඒක අයින් කරන්න, බැහැර කරන්න පුළුවන් කමක් නැහැ. මොකද බැඳුනොත් දෙයකට හිත ඒකෙන් අයින් කරන්න හරි අමාරු. ඒතර දුක කියන දෙයටම තමයි අපි අනිත් පැත්තෙන් කැමති වෙන්නේ. ඒක හේතුව තමයි අර නිට්ටය සුඛ ආත්ම වශයෙන් ඒක දන්න. එතකොට දුක්ඛ නිමිත්තම අපි දන්නේවත් නැතුව ඊට පස්සේ මොකද වෙන්නේ? අල්ලගෙන ග්‍රහණය කරගෙන ඉන්නවා. ඉතින් ඒ නිසා කවදාකවත් අපිට දුකින් අවබෝධ කර නිදහස් වෙන්න පුළුවන් කමක් නැහැ. ඒතර අයිති නැති දෙයක් අපි අල්ලගෙන ඉන්නවා. එහෙම නැත්නම් වෙනස් වෙච්ච දෙයක් අපි දුකයි කියලා අල්ලගෙන ඉන්නවා. බැලුවොත් එහෙම එකක් නෑ. ඒක හටගෙන නිරුද්ධ වෙලා ගිහින් ඉවරයි. නමුත් අපි තාම නාන දුකක් කියලා අල්ලගෙන ඉන්න එක මගේ හින්දා ඉතින් අපි ග්‍රහණය කරගෙන අපේ හිත බැඳිලා ඒකට. ඒ තුලම ජීවත් වෙනවා. ඉතින් ඒ නිසා මෙන්න මේ දුක කියන දේ පිළිබඳව නොදන්නාකමට කියන එකක් තමයි මොකද්ද? දුප්පඤ්ඤය කියලා කියන්නේ. ඒ වගේම දුක නිතරම හේතුවකින් සකස් වෙන එකක්. ඒතකොට මේ හේතුව දන්නේ නැහැ. ඇයි මට දුක හටගත්තේ කියලා හරියටම හේතු දන්නේ නැහැ. බාහිර විවිධාකාර හේතු පේනවා. ඉතින් ඒ නිසා බුදුරජාණන් වහන්සේ කාලේ පවා ඉතින් දුකට හේතු හැටියට දැක්කේ සයංකතං දුක්ඛ මේක මං කරගත්ත එකක්. ඉතින් අපි කියනවනේ ඇති මං කරගත්ත ඒවා මම්ම විදවන්න එපායි. අර කාටවත් මේක කරන්න බෑ. ඒතර ඒක මගේ කරගෙන එක මං කරගත්ත එකක් කියලා ග්‍රහණය කරගන්න. ඒකට හිත බැඳෙනවා. මේකයි. ඒ නිසා මේක සකස් වෙච්ච සංස්කාරයක් හටගත්තේ මෙන්න මේ හේතුව නිසා කියලා හරියටම හේතුව දන්නේ නැහැ. ඊළඟට
පරංකතම් මේක අනිත්‍යය කරපු දෙයක් හැටියට දකිනවා. එහෙම නැත්නම් මේ දෙගොල්ල එකතු වෙලා කියලා දැනගන්නවා. එහෙම නැත්නම් මේක ඉස්සර නිර්මාණ හේතු මේ ලෝකයේ මව්පිය පිරිසක් ඉන්නේ. ඒ තමයි මේ එයාට ඕන විදිහට මවලා තියෙන්නේ. ඉතින් ඒ නිසා ගැලවෙන්න නම් දැන් ආයේ කට්ටිය සතුටු කරන්න ඕනේ. කට්ටිය කියන විදිහට කටයුතු කරන කට්ටිය කියන විදිහට කටයුතු නොකරපු හින්දා දැන් දනුවම් වශයෙන් තමයි මේ දුක් දීලා තියෙන්නේ. ඒ නිසා සතුටු කරන්න ආයෙ මොකද කරන්නේ? ඒ කියන විදිහට ජීවත් වෙන්න ඕනේ. කට්ටිය මත අපි පාවිච්චි කරන්න ඕනේ. ආන්න එතකොට ඒ කට්ටිය මොකද වෙන්නේ? සතුටු වුණාන් පස්සේ අපේ දුකේ කට්ටිය අයින් කරලා දානවා. ඊට පස්සේ දනුවමට දාලා තියෙනවා. ඊට පස්සේ දනුවම් කාලය වුණුගන් ඒ කට්ටිය ළඟට ගන්නවා කියලා හිතාගෙන ඉතින් මේවා කරනවා. එතන මේක තනිකරම වෙන අය කරපු එකක් හැටියට පේන්නේ. මේ විදිහේ සමාජගත මතවලට අන්න පුජ්‍යලයා පත් වෙනවා. හරියටම දුක හටගන්නේ මෙන්න මේ කාරණිය කියලා දන්නේ නැහැ. ඒ වගේම දුක නැති කරන්න පුළුවන්. ඒ නැති කරන්න ක්‍රමයක් දන්නෙත් නැහැ. නැතිවීමක් දන්නේ නැහැ. නැති කරන ක්‍රමයක් දන්නෙත් නැහැ. ඒ දුක නිත්‍ය සංඥාව තුලින් ගත්ත ගමන් නැති වෙනවා කියලා එකක් දන්නේ නැහැ. ඒ නිසා යා තියෙන හැටියටමයි පේන්නේ. මගේ හැටියටමයි පේන්නේ. මගේ දේවල් ඉතින් නැති වෙන්නේ නැහැ නේ. මම නැති වෙන්න විදියක් නැහැ නේ. දුකම මම කරගත්තාම කොහොමද නැති වෙන්නේ? ඉතින් ඒක ඒ නිසා නිරෝධයක් දකින්නෙත් නැහැ. ඒතර නැති කරන මාර්ගයක් දකින්නෙත් නැහැ. හරියට දන්නේ නැහැ මාර්ගයක්. ඉතින් මාර්ග කියලා ඉතින් විවිධාකාර එක එකනා කියන මාර්ගවල තමයි යන්නේ. තමන් හරියටම මේ තුලින් මේ දේ තුලින් මගේ දුක නැති වෙනවා කියලා දැනගෙන කරන වැඩක් නෙවෙයි. කවුරු හරි මේ පාර යන්නේ කිව්වොත් මේ පාර යනවා. මේ පාර යන්නේ කිව්වොත් මේ පාර යනවා. ඉතින් සමාජයේ මිනිස්සු දුක් නැති කරන්න නොයෙක් මගවල් පෙන්නනවා. වැඩ පිළිවෙල පෙන්නන ඒවා එක කර ඉන්නවා. ඉතින් සංසාරේ පුරාවට දුක් නැති කරන්න තමයි මහන්සි වෙලා තියෙන්නේ. හැබැයි තාම නැතුනේ නෑ. මේ ජීවිතේ ගොඩක් දේ කරලා තියෙන්නේ මොකද? දුක් නැති කරන්න. සීල වෑයම් උත්සාහය කරන්න බොහෝ දුරට දුක් නැති කරා. හැබැයි දුක් නැති වෙන්නේ නෑ. මොකද වැරදි මාර්ගයක් පුරුදු කරන ඉතින් මොකද හරියටම මාර්ගය දන්නේ නෑ. ඉතින් ඒ නිසා මෙන්න මේ චතුරාර්ය සත්‍ය පිළිබඳව අවබෝධ කරගත්තේ නැති එකටම තමයි මොකද කියන්නේ දුක් ප්‍රඥායි කියලා කියන්නේ. ඊට පස්සේ කොටිත ස්වාමීන් වහන්සේ සාදු කියලා අනුමෝදන් වෙලා ඊට පස්සේ ආයමත් ප්‍රශ්නයක් අහනවා. මොකද මේක ප්‍රශ්නෝත්තරනේ. ඒ නිසා ආයමත් ප්‍රශ්නයක් අහනවා. පඤ්ඤවාති ආසු උච්චති. සාරිපුත්යන් වහන්සේ මේ ප්‍රඥාවන්තයි නුවණ තියනවා කියලා කියනවා. චිත්තාවතානුකෝ ආසු පඤ්ඤ මොන කරුණකින්ද කෙනෙක් ප්‍රඥාවන්ත පුජ්‍යලෙක් බවට නුවණ ඇති පුජ්‍යලෙක් ඇටියට කියන්න පුළුවන්. මෙහා මහා ඥානවන්තයෙක් අපි කියනෝනේ මහා නුවණ තියෙනවා නේද? එතන මහා ඥානවන්තේ ප්‍රඥාවන්තේ අවබෝධය තියෙන කෙනෙක් කියලා කියන්න පුළුවන් මොන කරුණු වලින්ද? කුමන අර්ථයකින්ද? එතන කියනවා ප්‍රඥාවන්ත කියලා කියන්නේ පජානාති අවබෝධ කරගත්තා කියන කාරණෙන් තමයි පඤ්ඤවා කියලා කියන්නේ. ප්‍රඥාවන්තය කියන්නේ අවබෝධ කරගෙන තියෙන්නේ. එතන කියනවා කිංච පජානාති මොකක්ද අවබෝධ කරගෙන තියෙන්නේ? ඉදන් දුක්ඛන්ති පජානාති මේක තමයි දුක කියලා අවබෝධ කරගෙන තියෙනවා. අයං දුක්ඛ සමුදය මේක තමයි දුකේ හට ගැනීම කියලා අවබෝධ කරගෙන ඉන්නවා. අයං දුක්ඛ නිරෝධ මේක තමයි දුකේ නැතිවීම අවබෝධ කරගෙන ඉන්නවා. අයං දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා මේක තමයි දුක් නැතිවීම කියලා අවබෝධ කරගෙන ඉන්නවා. එතකොට අවබෝධ කරගත්තා කියන අර්ථයෙන් තමයි අපි ප්‍රඥාවන්තයි කියලා කියන්නේ. කෙනෙකුට ප්‍රඥාව තියෙනවා කිව්වොත් මොකද්ද තියෙන්නේ? අවබෝධ කරගෙන. මොකද අවබෝධ කරගෙන තියෙන්නේ? දුක අවබෝධ කරගෙන තියෙන්නේ. දුකේ හට ගැනීම අවබෝධ කරගෙන තියෙන්නේ. දුකේ නිරෝධය අවබෝධ කරගෙන තියෙන්නේ. දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාව අවබෝධ කරගෙන තියෙන්නේ. එතන මේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගත්තා නම් ඒ ඇයි තමයි සැබෑ ලෙසම ප්‍රඥාවන්ත පුජ්‍යලිය නුවණ තියෙන පුජ්‍යලිය කියලා කියන්න පුළුවන්. එතකොට කෙනෙකුට මෙන්න මේක තමයි දුක කියලා අවබෝධ වුණා නම් අන්න එයා තමයි ප්‍රඥාවන්ත කෙනෙක් බවට පත් වෙනවා. එතකොට අර නොදන්නා කර පෙරේද තමයි ප්‍රඥාව කියන්නේ. දුක්ඛඤ්ඤ කියන එකට ප්‍රතිවිරුද්ධ එක තමයි ප්‍රඥාවන්ත. ප්‍රඥාවන්ත දුක්ඛඤ්ඤ කියන්නේ අවබෝධ කරගෙන නැහැ. ප්‍රඥාවන්තයි කියන්නේ පජානාති කියන්නේ අවබෝධ කරගෙන ඉන්නේ. පජානාති කියන්නේ අවබෝධ කරගෙන ඉන්නේ. මොකද්ද දුක අවබෝධ කරගෙන ඉන්නේ. ඒතර දුක අවබෝධ කරගත්තේ අය මේ දුක අවබෝධ කරගන්නවා දුක්ඛ හැටියට. දුක අවබෝධ කරනවා දුක හැටියටම අවබෝධ කරනවා. ඒ වගේම දුක වෙනස් වෙන දෙයක් හැටියට අවබෝධ කරගන්න. ඒ වගේම දුක මම මගේ මට අයිති නැහැ කියලා අවබෝධ කරගන්න. ඒ නිසා දුක කියන්නේ සංස්කාරයක් හැටියට දකිනවා. ඉතින් ඒ නිසා එතකොට තමයි දුක අවබෝධ කරගත්තා කියලා කියන්නේ. නැත්නම් දුක දැනගත්තට අවබෝධ කරගෙන නැහැ. දිරනවා ලෙඩ වෙනවා ඔක්කොම අපි
දැනගන්න නමුත් මේ ඒක අවබෝධයක් හැටියට නෙවේ තින දැන ගැනීම පමණයි මකද දිරන්න මම හැටිට තමයි පේන්නේ නිලෙඩ වෙන්න මම නීළඟට නැතිවෙන ඕන නැතිවල යනමන මගේ දේවල්තම නැතිවෙලා අයිමලා යන්න ඒකයි තීළඟට මට මම කැමති දේවල්තමයි ලැබෙන්න ඒ විදිරතම අපිට පේන්නේ එත ලබාගන්න බැරි දේවල් අපිට ලබාගන්න බැ කියල පේන්නේ නෑ මගේ මට මගේ දේවල්තමට අහිමිල නැතිවල යන්න කියලතමයි පේන්නේ එතොට දුක අවබෝධ වුණුතාන්නයා දන්නවා දුක කියන්නේ සම්පූර්ණමකක්ද අනිත්‍ය දෙයක් දුක කියන්නේ තම මම මාගේ මට ඇති කර පවත්වන්න පුළුවන්කක් නෙවේ. ඒ වගේම දුක කියන්නේ සංකාරයක් නිසා මම මගේ මට ඇති කියලා ග්‍රහණය කරගන්න අල්ලන්න පුළුවන් එකක් නොවේ. ඒ නිසා එයා දුක කටගත්තා මෙයා දන්න මේ අනිත්‍යය කලේ නිසා දුක උපාදාන කරගන්න දුකට බැඳෙන්ට යන්නේ නෑ. ඉතිේ නිසා තමයියා ඒක මුල් කරගෙන අර මහා දුකුරක් විඳින්නේ නෑ. ද රහත් වනත් රහතන් වහන්සේලාට දුක්ග නිමිති කියනව නැතිවෙන්නේ නැහැ. රහතන් වහන්සේලාටත් අපිට වගේ ලෙඩ වෙනවා ජරාවට පත්වෙනවා බාහිර නොයෙක් හඬට වැලපෙන නිමිති සම්මුඛ වෙනවා හැබැයි උන්වහන්සේලා එහෙම වෙන්නේ නෑමකද උන්වහන්සල මේක අවබෝධ කරගෙන තියෙන නිසා. ඒ නිසායිවා දුක්ක නිමිති අනිත්‍ය හැටිට දකිරින් දේව දුක්කර ගන්න යන්නේ නෑ. ඉතිේ වගේ මාධ්‍යාත්මික වසින් තියෙන මේ රූප වේදනා සංඥා සංකාර විඤ්ඥාන පංචුපාදානස්කන්ධයක් දුකයි ඒ රූපේ මම මගේ කියල ගන්නේ නෑ දැන් අපි දුක තමයි මම මගේ මට අයිති කියලා අරගෙන තිරම්. දුක තමයි අපි වේදනාවසය මම්මාගේ මට අයිති කියල රන්තින්නේ. දුක තමයි සංඥාවසය මම්මාගේ මට අයිති කියල රන්තින්නේ. දුක තමයි සංස්කාර වසය මම්මාගේ මට අයිති කියල රන්තින්නේ. දුක තමයි විඤ්ඥානයක් හැටියට මම මගේ මට අයිති කියලා අපි අරගෙන තියෙන්. එතිනි සමේවාට සීල එකක් පද නොම මම කියන එක වෙනුවටමකද දුක කියලා එකයි තොට අවබෝධ වෙන්න. එතෙක් අපි දැනගන්න මේක මම කියලා මිසක් මේක මට අයිති නෑ කියලා අවබෝධයක් එනිසා හැම්වෙලේම දුක දැනගන්නේ මම හැටියට තමයි දැනගන්න. එනිසා විඳීම කටගත්තත් මම විදිනවා කියල මේ ස්පර්ශයෙන් හටගන ස්පර්ශය නැතිීමෙන් නැතිවෙලා දෙන නැතිවලම සංස්කාරයක් පුදුනා කියලා අපට දැනන්නේ නෑ මම විදවනෝ කියලා අපි කියන්න එකයි මගේ දෙයක් හැටිට අපට පේන්නේ. ඉතිේ නිසාපි වේදනාවතර නිතර මොකද වෙන්නේ පදිංචුවෙන් අප වේදනාවට අහු වෙන ග්‍රහණය කරගන්න අල්ල ගන්නවා ඒක පාදාන වෙනවා. ඉතිං වේදනාවේ අතාර්ථය අපට පේන්නේ නෑ මේ වෙනස්වල නැතිවල ඇන දෙයක් නමුත් අපට ඒම පේන්නේ හැම මොහොතම හටගන්න තියෙන මොහොත අපඒකට හිත ග්‍රහණය වෙලා බැඳිල පාදාන වෙලා යන එත වේදනාව යතා ස්වභාව අවබෝධ කරගත්තනගේ හෙම වෙන්නේ නෑ ඉතිේනි සවබෝධ කරගත්ත පිරිසට තම අපි මේ ප්‍රඥාවන්තයි කියල කියන්න. ඒවගේම දුක කියන නිතරම සංස්කාරයක් හටගන්න හේතුවත්තින එතට හේතුව ප්‍රධාන හේතුතම තන්නාව කියන එක තන්නාව තුළින් තමයි බුදුරජාණන් වහන්සේ පෙන්න්නන්නේ අපි යම්තාක් අපි දුකක් විඳිනවානම් මේ ජීවිතයන්තාක් දුක් විඳනවනගේ අපේ කැමැත්ත නිසා ඒ අපි දන්න වචන කිවොත් අපේ කැමැත්ත නිසා අපේ ආසාව නිසා අපේ චන්දය නිසා තමයි අපි දුක් විඳින් ඒ අපි යම් කඳුලක් හලනවනගේ බැලුවොත් අපිමකද ඒ කඳුල හලන්න නිමිත්තක් ඇත්ති නොනමනවන ඒ නිමිත්තට අපි අනිවාරයෙන් අපේ හිත අන්න කැමැත්තක් තියෙන ආන නිසාතම අපි කඳුළු හලන්න ඒක ඒ නිමිත්ත අපි දන්න වෙනස් වෙන දෙයක් ඒක දුකපත් වන දෙයක් කියල දන්නෙත්න ඒක මම මාග මට අයිති කියලා ග්‍රහණය කරගන්න පුළුවන් කියල එකක් දන්නේ ඒ නිසා අපි මේ මගේ මේ හිතේ හටගන්න මේ කැමැත්ත නිසාමන් දුක් විඳිනවායි කියලා කිසිසේ දකින්න අර බාහිරව හටගන්න හටදයක් හටගත්ත නිසා තමයි දුක් විඳින කියල වගේ තමයි අපිට පේන්නේ. ඉතිේ නිසාපි ඒ බාහිර දේ අයින් කරන්න මහන්ස ගන්න මිසක්කා හිතේ තියෙන අරත කැමැත්ත කියනක දේ අයින් කරන්න මහන්ස ගන්න. ඉතින් සමහර දේවල් අපි අයින් කරන්න කැමැති සමහර දේවල් තියාගන්න කැමැති. අයින් කරන්න කැමැති වුණොත් ඒත් ප්‍රශ්නයක් තියාගන්න කැමිතුුණු ඒත්මක අයින් කරන්න යන්නෙත් වෙනස් වෙලගේ එකත් තියාගන්න යන්නෙත් වෙනස් වෙලගේ එකත් නමුත් අයින් වෙනස් වෙලගේ දෙයක් අයින් කරන්න යනක ලබි දන්නේ නෑ නමුත් ඒක අයින් කරන්න කියන කැමැත්ත නිසාපි යන්න මේකන නිසා ජීවිතේ සියලු දුක විදින්න මේ හිතේ තියෙන මේ බලගතු කැමැත්තේ තොද මේ තමන්ගේ හිතේ හටගන්න කැමැත්ත නිසා අපි දුක්විදිනවායකි අපි කවුරුත් දකින්නේ නෑ. එතර මේ ලෝක හැම දේකටම අපේ හිත කැමැති.
එතකොට ඒවා ඇත්තටම දුක උපද්දවන දේටම තමයි අපි කැමතිලා තියෙන්නේ. නැත්නම් දුකයි කියන දේටම තමයි අපි කැමතිලා. නමුත් ඒක අපි දුක උපද්දවන දෙයක් හැටියට නෙවෙයි මම මගේ මටයි තිය හැටියට අර නිත්‍ය සුඛ ආත්ම වශයෙන් ඒ වගේ ආස්වාද දක්නට අපි දන්නේවත් නැතු එකට අපේ හිතේ කැමැත්ත කියන එක වර්ධනය වෙනවා. ඒ නිසා මේ කැමැත්ත තියෙන තාක්කල් අන්න අපිට දුක් විඳින්න තියෙනවා. ඒ නිසා අවබෝධ කරගන්නවන්න ශ්‍රාවකයා යම් කිසි දුකක් විඳිනවා නම් ඒ හිතේ තියෙන කැමැත්ත තණ්හාව නිසා. ඉතින් ඒ තණ්හාව හැම දෙයක්ම තැවරිලා තියෙන. තණ්හාව කියන්නේ කෝල්ලයක් වගේ හැමතැනම ගෑවිලා තියෙන. ඒ නිසා දැන් මොකද වෙන්නේ? අල්ලන තැන ඇලෙනවා. මොකද හැමතැනම දැන් කෝල්ල ගෑවිලා ඉවරයි. ඒකයි සංසාර පුරාවට දැන් කෝල්ල තවරලා තියෙන. ඉතින් දැන් දකින්න මොකද මේ හැම අරමුණකටම හිත මොකද වෙන්නේ? ඇලිච්ච ගමන් ඉතින් දුක. ඒකයි. ඉතින් ඒ නිසාන්න අයං දුක්ඛ සමුදය මෙන්න මේ තණ්හාව තමයි දුක සකස් කරලා දෙන්නේ. නැත්නම් මේ හිතේ සකස් වෙන කැමැත්ත තුලින්මයි දුක හටගන්නේ. මේ කැමැත්ත තියෙන තාක්කල් එන දුක් විඳින්න සිද්ධ වෙනවා. ඉතින් ඒකට අර සයන් කතන් මේක මං කරගත්ත එකක් පරං කතන් අනිත්‍යයි කරපු දෙයක් මේක ඉස්සර නිම්මාන හේතු ලෝකෙ මයුන් කරෝ නිසා දුක් විඳිනවා. නැත්නම් පුබ්බ කත හේතු පෙර කර්ම නිසා දුක් විඳිනවා කියලා එහෙම ගන්නෙ නෑ. මොකද එයා දන්නා මේක පෙර කර්මයක් නිසාම විඳිනව නෙවෙයි කැමැත්ත නිසායි දුක් විඳින්නේ. දැන් කර්මය නිසාම දුක් විඳිනවා රහත් උනත් රහතන් වහන්සේලාට දුකින් ගැලවෙන්න බෑ. රහතන් වහන්සේලා දුකින් නිදහස් වෙන්න බෑ. ඇයි ඒ රහතන් වහන්සේලාට විපාක වාර නතර වෙන්නේ නෑ. එතකොට රහතන් වහන්සේලා දුක් විඳින්නේ නැත්නම් මොකද රහතන් වහන්සේලාගේ හිතේ කැමැත්ත තණ්හාව කියලා එකක් නැහැ. ඉතින් ඒ නිසා තමයි උන්වහන්සේලා ලෝකේ හැම දෙයක්ම පිළිබඳව අවබෝධ කරගත්තින්ද තණ්හාව කියන එක උන්වහන්සේලාගේ සිතින් අයින් වෙලා තියෙන. ඒ නිසා තමයි දුක උන්වහන්සේලා නිදහස් වෙලා නැති වෙලා ඉන්නේ. ඉතින් ඒ නිසා ජීවිතය යන ශ්‍රාවකය අවබෝධ කරගන්නවා මේ ජීවිතේ යම් කඳුලක් මොනවාරි හලනවා නම් ඒකට හේතුව තමයි මේ කැමැත්ත. ඒකයි. ඒ කැමැත්ත කියන දේ හැම දෙයකටම තියෙනවා. කැමැති නැත්නම් අපි මේ ලෝකෙ කිසි දෙයක් කරන්නේ නැහැ. හැම දෙයක්ම කරන්නේ මොනවා හරි අපේ කයින් ක්‍රියාවක් කරනවා නම් අපේ කැමැත්තක් ඒකට තියෙනවා. වචනෙන් දෙයක් අපි කතා කරනවා බොරු කියනවා නම් කේලම් කියනවා නම් ඒ වහනවා නම් ඒ ඔක්කොම කැමැත්ත නිසා. ඊළඟට මනසින් යම් සිතක් පාවිච්චි කරනවා නම් ඒ සිත පාවිච්චි කරන්නේම කැමැත්ත නිසා. දැන් මේ සමහරවිට අපි අතීත දේවල් නොයෙක් වෙලාව හිතනවා. ඒ හිතන්නේ කැමැති. දැන් සමහරවිට අපෙන් වෙච්ච අඩුපාඩුකම් අපි හිතනවා කරගන්න බැරි දේවල් ගැන හිතන ඇයි? අපි කැමැති ඇයි? නිවැරදි කරගන්න ඕනේ, හරි ගස්ස ගන්න ඕනේ, හිතුවොත් හරියයි කියලා. ඒ වගේ අපේ හිතේ තියෙන කරවලක් ඒ කරවල නිසා අපිට පේන්නේ නැහැ. අපි හිතන පසුතැවීම තුල මං කරපු දේ අවම වෙයි, අඩු වෙයි නේද? ඒ නිසා තමයි සමහරට වැරද්දක් වුණොත් පසුතැවෙනවා. ඉතින් පසුතැවෙන්නේ අකමැත්තෙන් නෙවෙයි. මොකද කැමැත්තක් ඇති වෙලා තියෙන. මොකද අපි දන්නවා අපි හිතන්නේ පසුතැවුනොත් තමයි ඒ දේ නැති කරන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා පසුතැවීම තමයි සිද්ධ කරන්නේ. වගේ යන්තා කෙලස් තියනවාද ඒ ඔක්කොම මේ තණ්හාවත් එක්ක තමයි මිස් වෙලා තියෙන්නේ. හැමතැනම ගංගාලා තියෙන එක ඒ හැමදේම අවබෝධ කරගන්න ඕනේ. ඒ අවබෝධ වෙන තාක්කල් මේවා නිසා දුක් විඳිනවායි කියලා අවබෝධය අවබෝධ කරගත්තේ කියලා දන්නවා. මේ තණ්හාව නිසා නැත්නම් කැමැත්ත නිසා තමයි ජීවිතේ යම්තා දුක් විඳිනවා නම් දුක් විඳින්නේ. ඉතින් අපි නම් සසර පුරොද්දටම අපි ඉතින් අර නිසා මෙයා නිසා අරක නිසා කියලා අපි ලෝකෙට ඇඟිල්ල දික් කර ඉන්නවා. නමුත් ඇත්තටම තියෙන ප්‍රශ්නේ කොහෙද? ඇතුලේ තියෙන ප්‍රශ්නයක්. අභ්‍යන්තරිකව තියෙන අභ්‍යන්තරික මේ කැමැත්ත කියලා තියෙනවා. අපි බලාගෙන ගියොත් හැම දෙයකටම අපේ හිතේ කැමැත්තක් තියෙනවා. ඒ දැන් අපේ හිතේ තියෙන දේවල් කවුරු හරි අයින් කරන්න ආවොත් එහෙම අපි කැමති නෑ ඒකට. ඒ කැමති නැති හේතුව ඇයි? අයි අපි ඒවා අපිට යම් සහනයක් සැනසෙල්ලක් සතුටක් සොම්නසක් ගෙන දේවල් කියලා අපි අන්න ඒ වගේ ආස්වාදයක් දකිනවා. ආනේ නිසා තමයි අපි කැමති වෙලා තියෙන්නේ. එතකොට ඒක නිසා විඳවනවා කියන ඇඟිල්ල අපි දික් කරන්න කැමති නෑ. ඒකයි ශෝකයෙන් දුකෙන් ඉන්න කෙනෙකුට උනත් ඒ ශෝකයේ දුක වර්ධනය වෙන විදිහට කතා කරනකොට තමයි කැමති. සැකේ සංඛාවෙන් ඉන්න කෙනෙක් ඒ සැකේ සංඛාව වැඩි වෙන්න කතා කරනවා තමයි කැමති. නිසක කරනවට කැමති නෑ. ඒකයි. ඊළඟට ශෝකයෙන් ඉන්න කෙනෙකුට කඳුළු හැලෙන්න කතා කරොත් තමයි කැමති. කඳුළු වේලෙන්න කතා කරනවට කැමති නෑ. ඒකනේ දැන් මල ගෙදරක ගිහුණත් මිනිස්යාට ශෝක පණිවිඩය යවනවා මිසක් මේ ශෝක නොවෙන්න කියලා බඩපදේ වන්නේ නෑනේ. එතකොට එහෙම ඇරියොත් තමයි මිනිස්සු කැමති. අපි බැරි වෙලා කිව්වොත් එහෙම අනිච්චාවත සංඛාරා සියලු සංස්කාර අනිත්‍යයි ඒ නිසා ශෝක නොකරන්න කිව්වොත් ওই බැනරක තියන්නේ
නෑ ගලවල වීසි කළ දායමන පිස්සු දියරදි කියලා නේද එත අපේ බලවත් සෝකය ප්‍රකාශ කරම කියල ගැහොත්තමයි කැමති ඒකයි එතොට අපි අර සෝක බෙදා ගණ්ඩුවන කෙ හෙමතමයි කැමති මේ අයින් කරන්න නෙවේ කැමති එතුර ඒ දුක්ක නිමිත්ත තවතවත් වර්ධනය කරගන්න ඒක මැනිච්චි කෙනෙකුුණත් අපි කැමති නිමිත්ත පුළුවන්තරම් පවත්වන්න එදේතු නිමිත පවත්වන තාකල් ලබි විඳුව ඉන්න සිද්ධ වෙනවා ඒ අතාරන්න අමත කරනවා කියනෙ අපි කරන්න කැමති නෑ එතර සමය නිතරම අපේ හිතේ කැමැත්ත නිසා දුක්පිඳනවා කියලන්න දන්නේ නෑකට කියන දුප්‍රාණමයි දන්නවා නං එකට කියන ප්‍රඥා වන්තයි කියලා එතොට නිතරම දුකක් විඳිනකොට ඇගිල්ල දික්වෙන් ඕනී මේ කැමැත්තකින මං මේ දේවල්වලට කැමති නිසා මේ දේට කැමති නිසා තමයි මං මේ දුක්පිඳින් ඒකයි සමාර දේවල් අපි නොහා ඉන්න කැමති ඉද නොහා ඉන්න කැමැත තිීනතා කල්ග දෙන්නේ ඉතින් අපේ කැමැත්තට එහෙම වෙන්නේ නෑ අර කියනවා දුක දෝමනස්සානන් භික්වේ සත්තාන මේ දුක් දුම්න ස්වභාවකට සත්‍යයන්ට ඒවන් ඉච්චා පජති අනේ මටනන් සෝක පරිදේව දුක් දුම්නසෙන්න ඒපා ගෙන නොකෝ පනේතන් ඉච්චා එපත් අබ මේ කැමැත්තට ලබන්න පුළොන් එකක් නවේ ඉත උපදින ජීවිතය තු ලබිට නිදහ ලබන්න වෙනවා ගරිහාල බැන්න වෙනවා කැපිලි කෙටිලි ඕට අනිවාරෙන්ම නුවන දෙද කයක් පරිහරණයකරු තරදා මේ මහාවේ දල සූත්‍රයකිවේ කායත් තිබතිති පොළු පාරවා කන්න වෙනවා මයි ගල් පාරවල් කන්න වෙනවා මයි කඩු පාරවල් කන්න වෙනවා මයි කනත් ඇතියනකම් ඒලකට සද්ධවලට වටනාකම දිලතින තාක්කල් ඉතින් බැනුම් අහන්න සිද්ධ වෙනවා මයි ඉති ඒනිසා ඒවා ඒ ආයතනයක් හැටිට තියෙනකම් නිස්පාදනයක් නැතිවෙන්නේ නෑ එති එනිසා ඒක ලෝක ස්වභාවයක් ඇට අපි දකිින් ඩෝනේ නම අපේ මේ තන්නහම තියන තාක් අපිට ගැලවෙන්න පුළුවන්කම නෑ ඉති නිසා තමයි අර අවබෝධ කරගත්ත කෙනා මේ වෙන දැන් නමුත් සාමාන්‍ය ජීවිත අපි හිතනිනානය අපි මේ කැමැත්ත නිසා අපි දුක්විඳනවා රිත අපි සෑමතයකටම කැමැති අපි බැනපුය වහන්න කැමති මේ කතා කරන්න ගියොත් ගොර හැම පැත්තෙම තින කැමැත්ත තියෙන් ඉති නිසා මේ කැමැත තින තා කල්ලන්න අපි මේ විදවන්නේ කියලා අවබෝධ කරගන්න එතර බුදුරජාණන් වහන්සේගේ ශාසනය තුළ සෝතා පන්න වෙන කොළම කෙනෙ දන්නවා මම දුක්විනින්නේ මේ තන්නහාව නිසා මිසක්ක මේ ලෝකයේ පුද්ගලයන්ගේ දෝෂ නිසාම මොකක්කත් නෙවේ ඒනිසායකයි අර බැහැරට දික්කරපු ඇගිල්ල කෙලීම අභ්‍යන්තරයට දික්කරන මේ අභ්‍යන්තරිකෝ තියෙන දෝෂයක් හැටිට එකයි පච්චත්තන් වේදි තබ්බු එකයි තමන්ම පත්‍යශ කරගන්න මේක තමා තුළින් තියෙන ප්‍රශ්නයක් හැටියටමකද උපනයික කැන තමන්තුම තමයි නිතරම එලවල බලන්න. ඊළඟට අයන් දුක්ක නිරෝධ මේ දුක කියන්නේ නිරුද්ධ කරන්න පුළන් නැති කරන්න පුළුවන් කියල ඒක දන්නේ එතොට නිරෝධය කියන එක අවත්තාතුනක පෙන්න්නනවා තදංග පරිනිබුත කියෙන එකරුණෙන් නිවෙනවා. ඊළඟට විස්කම්බනය කියල කාලයක් නිරුද්ධ කරන්න පලේ වගේම සමුච්චේද ගැන සම්පූර්ණම නිරුද්ධ කරන්න පුළුවන්. එතර දුක කියන එක සමාර වෙලාට අපට ඒ මෝද නිරුද්ධ වෙනවා ඒ තමයි අපි යමකට කැමැත්ත තිබත් කැමැත්ත තියන තාකල්ලේක තින කැමැත නිරුද්ධුණු ගමන් ඒදුගේ මොහොතම නැතින. ඒ කැමැත්ත සදාකාල් ගැනට සම්පූර්ණම මුලින්ම උටල පුටල දැමත් ඒ දුකින් අපි සම්පූර්ණම නිදහ දැන් සෝතා පන්නනට සමහර දේවල් මුල් කරගෙන දුක් හටගන්නේ නෑ එක ඒ දුක්විදිර තැන්වලට යන්නේ නෑ බැලුවත් තියෙනමකත් ඒ දේවල්ට සෝතා පන්නය කැමැති ඒ නිසා තමයි අය දුකෙන් නිදහස් වෙලා තියෙන්නේ ඉතින් නිසා මෙන්න මේ දුක කියන දේ නිරුද්ධ කරන්න නැති කරන්න පුළුවන් එතුට දුක්ක නිරෝධය වෙන්නේ මම කන්න නිරුද්ධුනුද තන්නහාාව නිරුද්ධ උනොත්තමයි සිද්ධ වෙන ඒගේ නිසා දුක්ක නිරෝධය කියනක තෝරණ කොට පෙන්න්නන්නේ තස්සායේව තන්නහාය එම තන්නහාවගේම අසේස ඉතිරි නැතුව විරාග නිරෝධෝ චාගෝ පටිනිස්සක්ගෝ මුත්ති අනාලයෝ මේ තන්නහාවම කිනර මුල දුක උපද්වන හේතුවම කියනකයි දුක උපදින්නමගෙද කැමැත්තෙන් එත ඒ කැමැත්තම ඉතිරි නැතුව නිරුද්ධකරොත් අන්න චාගෝ පටිනිස්සක්ගෝ මුත්ති අනාල චාග කැන දීලද මුත්ති ගැන මිදෙනවා අනාලයෝ කැනෙ තන්නහවත්ත කාලය කරන්න යන්නේ මිදෙනවා මොකද මේ කැමැත්ත නිසාමයි දුක්විදින්නේ මේ දේට මං කැමති නිසයි දුක මේ දේට තින කැමැත්තම අයිමුණ අන්නමන් දුකේ නිදහස් එතොට දැන් සමහරලාට අපට මේ දේ නිසාමන් දුක්විදිනවා මේක පැත්තු නිසු දුක තියෙනවා කියලා අපි අවබෝධ වුණු ඒකර තින කැමැත්ත නිරුදුුණු ඒවත්තුව ඒදේ තිබුණයි කියලා අපි දුක්විදින්නේ ඒකයි දැන් අනාගාමීනකොටම සමල්ලාට දැන්
ක්‍රෝධය තරහ නෑ තොට අනාගාමීනකොටම මිනිසු නින්දහ කරය අපහස කරය කරයා කරය කියලා එහෙම දුක්කිදින්නේ නෑ ඒක සමහරලාට මෛත්‍රී වගේ දෙකින් යටපත් කරගන්න පුළුව එත මෛත්‍රී සිතත් තියන කෙරෙකුට මනුසේ නින්දහ කරය කියලා මිනිසු අද දුන්නාය කියලා ගරයා කරය කියලා දුක්විදින්නේ නැහැ ඒ නිමිත්ත කරය කියලා එපමණක මෙයා හඩන්න වැලපෙට සෝක කරන්න යන්නේ නෑ එතර යම් යම් දේවල් අවබෝධ කරගන්න දැන් අපි කය අවබෝධ කරගන්න කයම් ප්‍රමාණයට අවබෝධ කරගත්තොත් කයද තියෙන චන්දරාගේ අඩුනුත් කැමැත් ඇතිවුණුත් මොකද අඩුනුත් මොකද වෙන්නේ ඒ දුක් විඳින ප්‍රමාණය හරි අඩුයි මේකට වටිනාකම් ගොඩාක් දුන්නොත් මේක මුල් කරගෙන උන මාන්නය ඇති වෙනවා ඊට පස්සේ මේකට මොනවා හරි පොඩ්ඩක් හරි දේවල් කියපු ගමන් මොකද වෙන්නේ අන්න දුක ඇති වෙනවා බොහෝ විදිහට එතකොට මේක අවබෝධ කරගත්තේ ගමන් අන්න දුක් විඳීම හරි අඩුයි ඒක ඊළඟට අපි පුජ්‍යලයන්ට වටිනාකම් දෙනවා දැන් පුජ්‍යලයන්ට තේරෙනවා දැනෙනවා වැටහෙනවා දැන් මෛත්‍රී වගේ වර්ණන අපි දකින පුජ්‍යලයෝ කියන්නේ කෙලෙස් සහිත හිත් කියන්නේ රෝගී කෙනෙක් වගේ කෙලෙස් සහිත හිත කියන්නේ කරුවල ඉන්න පිරිසක් වගේ කෙලෙස් සහිත හිත තියෙන අය අන්ධකාරයේ ඉන්න වගේ ඉතින් ඒ වගේ දැන් පුජ්‍යලයක අන්ධකාරයේ ඉන්නවනම් කරුවල ඉන්නවනම් අපි එයාගෙන් බලාපොරොත්තු නැති වෙනවා අපි බලාපොරොත්තු නැහැ ඉතින් ඒ නිසා බලාපොරොත්තු පිටකට අපිට කිසිම කැමැත්තක් නෑ බලාපොරොත්තු නෑ යක් මොකද එයාට වටිනාකමක් දෙන්න නැති නිසා එතකොට ඒ වගේ දෙයක් කරපු ගමන් පුජ්‍යලයට සමාව දෙන්න හරි ලේසි දැන් අන්ධ කෙනෙක් වැරද්දක් කරොත් සමාව දෙන්න පුළුවන් කෙනෙක් කරවලේ ඉන්නවා කරවලේ ඉන්න කෙනෙක් වැරද්දක් කරපු ගමන් අපි සමාව දෙන්න පුළුවන් එතකොට මේ සිහිවිකල් වෙලා එහෙම නැත්තම් මන්ද බුද්ධික භාවයට පත් ඒ වගේ කෙනෙක් වරද්දක් කරොත් අපිට සමාව දෙන්න හරි ලේසි නොවැදිච්ච මානසිකත්වයේ තියෙන නොමේරුහි පොඩි ළමයෙක් ගත්තත් ඒ වැරද්දක් කරොත් අපිට සමාව දෙන්න හරි ලේසි මොකද අපි ඒයට වටිනාකම් දෙන්නේ නැහැ ඒ නිසා අර ඒ පිළිබඳව අපිට ලොකු අර කැමැත්ත කියලා එකක් නැහැ ඒ කටින් අපි දේවල් බලාපොරොත්තු වෙන්නේ නැහැ ඒකයි අපිට ගරු කරන්න ඕනේ මට තැන දෙන්න ඕනේ ඉඩ දෙන්න ඕනේ මාව තේරුම් ගන්න ඕනේ එහෙම කැමැත්තක් නැහැ ඒ නිසාම අන්න ඒ අය කරන කියන දේවල් වලින් දුක් විඳින්නේ නැහැ ඒක මේ කැමැත්ත තියෙන තාක්කල් දුක තියෙන කැමැත්ත නිරුද්ධ වුණ ගමන් දුක නිරුද්ධයි එතකොට අපේ අවබෝධය තියෙන තාක්කල් මොකද වෙන්නේ ඒ අවබෝධය තියෙන තාක්කල් දුක හැටගන්නේ නැහැ එතකොට ඒක පරිපූර්ණ අවබෝධයක් වුණොත් එහෙම කවදාකවත් ආයි දුක් හටගන්නේ නැහැ මිනිස්සු මුළු ලෝකෙම අපිට පෝස්ටර් ගැහුවත් මුළු ලෝකෙම තියෙන ඉන්ටර්නෙට් ජාල අරවම හැම එකේම අපි මන පෝස්ටර් ගැහුවත් කිසිම කඳුලක් අපෙන් හැදෙන්නේ නැහැ ඒකයි මොකද මේ වටිනා දෙයක් බාල්දුවට ලක් කරනවා කියන එකක් නේ කය පිළිබඳව අවබෝධ කරගෙන තියෙනවා ඒවා ඒ පුජ්‍යල අවබෝධ කරගත්තා නම් පුජ්‍යල කරන දේවල් වලට දුක් නැහැ මිනිස්සු අපිට මෙහෙම ගන්න නැහැ මිනිස්සු මනව පේන්නේ නැද්ද ඇයි මිනිසුන්ට අපිව තේරුම් ගන්න ඕන කියලා එහෙම කියන්නේ ඇයි එයා හේතු දන්නවා අනේකයි මොකද එයා දන්නවා මිනිස්සු ඉන්නේ කරුවලේ ඒ නිසා අන්න අපමාව පේන්නේ නැහැ මිනිස්සු කරුවලේ ඉන්නේ කරුවලේ ඉන්න අය මාව පේන්නේ නැහැ මිනිස්සු අන්ධයි අන්ධ නිසා මාව කවුද කියලා මිනිස්සුන්ට තේරුම් ගන්න බෑ ඒ නිසා ඒකට දුක් වෙලා කනගාටු වෙලා නැහැ ඒ නිසා යමුද වෙන්නේ හිත මැදස්ස කරගන්නවා හිතේ ගැටුම කියන එකක් ඇති කරගන්නේ නැහැ ඒකයි එතකොට ආන්නේ වගේ දුක්ඛ නිරෝධය කියන එක අන්න ශාවකයා අවබෝධ කරගන්නවා ඒත් මොකද්ද තණ්හාව නිරුද්ධ වුණොත් අන්න දුක් කියන ඒ කියන්නේ අපි දේවල් වලට වටිනාකම් නොදෙයිටොත් අපි ඒ මුල් කරගෙන අන්න දුක් විඳින්නේ එහෙනම් ඒ සඳහා දුක්ඛ නිරෝධය කරන්න නම් මාර්ගයක් තියෙන තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය ආර්ය අෂ්ටාංග මාර්ගය තුල ගමන් කිරීම තුල තමයි අන්න දුක් අඩු කරන්න පුළුවන් ඒ නිසා සම්මා දිට්ඨිය ඇති කරගන්න ඕනේ සම්මා දිට්ඨිය ඇතිවීමත් සමගන්න දුක් හට ගැනීම අනුගුණා අඩු වෙනවා ඒකයි සෝතාපන්න නුඹර නියපිටේ මේ පස්ගුලි හතක් වෙන් කරලා මහ පොළේ මේ පස්ගුලි හතද වැඩි මහ පොළේ පස්ද වැඩි කියලා. එතකොට කියනවා මහ පොළේ ස්වාමීනි පස් ගොඩාක් ඉතුරු කරගෙන තියෙන චූටි පස් ටිකක්. එතකොට කියනවා සෝතාපන්න වෙනකොට නැති වෙලා යන දුක් ප්‍රමාණය හරියට මහ පොළේ පස් වගේ ඉතුරු වෙන දුක් ටික මේ වෙන් කරගත්ත පස්ගුලි හත වගේ ආන දුක් ටික. මොකද සෝතාපන්න වෙනකොට හරියටම මේක තමයි දුක කියලා අවබෝධ කරගන්න. ඒ වගේ මේ දුක හටගන්නේ මෙන්න මේ හේතුව නිසා දන්නවා. මේ හේතුව නැති කරන්න පුළුවන්. නැති කරන්න පුළුවන්. ඒකෙම නැත්නම් මේ දුක නැති වෙන එකක් ආන නැති කරන්න ක්‍රමයක් දන්නවා. ආනේ නිසා මේ සම්මා දිට්ඨිය පහළ වෙනකොටම අන්න දුක් නැති කරන මාවතට ප්‍රවේශ වෙච්ච කියලා පාරට වැටලා තියෙනවා. ඒ නිසා යාට හැම ආය කාගෙන්වත් ආහා යන්න ඕනේ නැහැ. ආන්නේ අය දුකේ අර විපාක දෙකට ලක් වෙන්නේ නැහැ. මොකද්ද? සම්මෝහ වේපක්ක සහ පරිේති වේද. කාගෙන්වත් දුක හටගත්තම යන්නේ මට මෙහෙම උනේ.
ඇයි මගේ දේපල නැතුනේ ඇයි මගේ අම්මා තාත්තා නැතුනේ ඇයි ලෙඩ වුනේ එහෙම අහන්නේ නැහැ ඒකයි මොකද එයා දන්නවා කය කියන්නේ මොකක්ද ලෙඩ වෙන එක ඉතින් අවබෝධ කරගෙන තියෙන ඒතකොට කයට දීලා තියෙන වටිනාකම නැති වෙන ඒතකොට මගේ එකයි කියලා එයා ගන්න නැහැ මොකද දන්න මේක කොයි වෙමොතේ හරි මේක නිකන් එයා නොවටිනාකම කොතෙන්ද කිව්වොත් බිත්තරකයක් වගේ දකින්න කය කියන්නේ කොයි වෙලේ කැඩිලා බිඳිලා ලෙඩ වෙලා දන්නේ නැහැ එහෙම නැත්තම් මේක කය කියන්නේ හරියට කැදැල්ලක් වගේ දකින්නේ දැන් කැදැල්ලට කුරුල්ලෝ කාගෙන්වත් අහලෙනවද නැහැ මේකට රෝගේ නැමැති කුරුල්ලෝ ඕන වෙලාවක එන්න පුළුවන් ඉතින් ඇත්තටම කාගෙන්වත් අවසර අරන් ඉන්නේ නැහැනේ දැන් ඔයාලට පිළිකාවක් හැදෙන්න යන්නේ අවසරද කියලා අහනවද අහනවා අයිතියක් තියෙනවා නම් කාට හරි නේද අයිතියක් තියෙනවා නම් අවසර අරන් ඉන්නේ අයිති නැතිනම් දැන් අනවසරෙන් එන්නේ එතකොටම අනවසරෙන් එන්නේම අයිතියක් නැති නිසා. ඒතර අයිති නැහැ කියලා අවබෝධ වුණොත් කායික දීලා තියෙන ඡන්දය මොකද වෙන්නේ? කැමැත්ත මොකද වෙන්නේ? අඩු වෙනවා. ඒකයි. එතකොට අඩු වෙන. එතකොට අන්න අර වටිනාකම අඩු වෙච්ච ගම ඉතින් ඒකට මොනවා හරි ලොකු දෙයක් උනායි කියලා ලොකුට ගණන් ගන්න. මොකද මගේ දෙයක්ම අහිමි වුණා නෙවෙයි. ඉතින් ඒක ඒ නිසා යා දන්නවා මේක කය කියන්නේ ලෙඩ වෙන දෙයක් කියලා. ඉතින් මේ විදිහට අර දේවල් අවබෝධ වෙන්න කැමැත්ත කියන එක අඩු වෙන. ඒ නිසා මෙන්න මේ කැමැත්ත නැති කරන්න මාවතේ අදන සම්මා දිට්ඨියමයි ඇති කර ගන්න ඕනේ. සම්මා සංකල්පනාමයි ඇති කර ගන්න. සම්මා වාචාවමයි ඇති කර ගන්න ඕනේ. මිච්ඡා වාචාව පාවිච්චි කරන තාකල් ආය දුක හදලා දෙන්නේ. ඒකයි. ඒවා මිච්ඡා වාචාව වලට අපි අහන්න කැමති වෙන තාකල් දුක හදලා දෙන්නේ. ඒ නිසා තමන් කියන්නේ යන්නෙත් නෑ අනුන්ගේව අහන්න යන්නෙත් නෑ. ඊළඟට ඒ නිසා තමයි කිය සෝතාපන්න රෝයි කියලා මරුමෝට යන්නේ. එතකොට දුක් විඳින ප්‍රමාණය හරිය අඩුයි. දැන් මේ සමාජය අපි දුක් විඳින්නේ මේකේ කෙනා කියන නිකම් බොරු බේගල් අපි ඔළුවේ දාගෙන ඉතින් අපි විඳවනවා. ඉතින් එහෙම විඳවන්න යන්නේ නැහැ. මොකද ඇහෙනකොට මේක දුකයි කියලා දන්නවා. ඉතින් දුකක් අහලා වැඩක් නැහැ. දුක් විඳවන දෙයක් අහලා වැඩක් නැහැ. ඒකට අන්න අර දුක් විඳින ප්‍රමාණය ඒකයි අර පස්ගුලියක් වගේ චූට්ටක් තමයි සෝතාපන්න වෙනකොටම විඳින්නේ. ගොඩාක් දේට දීලා තියෙන ඡන්දය ගොඩාක් අඩුයි. ඒකට ඒව දුක කියලා අවබෝධ වුණා අහන්න කැමැත්තක් නැහැ. ඒ විදිහට අර නිතරම යා ආර්ය අෂ්ටාංග මාර්ගයට ප්‍රවේශ වෙනවා මේ දුක් නැති කරන්න. ඒ නිසා යා දන්නා සිහියෙන් ඉන්න ඕනි. මේ සතර සම්‍යක්පදම් වීර්යම දිනු කරන්න ඕනි. අකුසලයක් හටගත්ත ගමන් ඒක ප්‍රහාණය කරන්න ඕනි. නූපන් අකුසල නූපදවා ගන්න කැමැත්ත උපත ගන්න ඕනි. ඔය විදිහට මේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ තමයි දුක් නැති කරන්න එකම මාවත හැටියට යා දකින්න. එතකොට ලෝකයා දුක් නැති කරන්න කියලා ඔය කියන කිසි දේවල් එයා ඒවා ගරහා කරන්න ඉඳහා කරන්න යන්නේ නැහැ. ඒ මිනිස්සු ඒවා කරන්න ඇල්ලා තමන් දන්නවා මම සිහියෙන් හිටියොත් අන්න මට දුක් නැති කරගන්න පුළුවන්. ඒකයි. ඒ වගේ මම වීර්යයෙන් හිටියොත් මට දුක් කරගන්න නැති කරන්න පුළුවන්. එතකොට තමයි යා මාර්ගය කියන දෙයට යගේ අන්න කැමැත්ත පහළේ තුලට මේ අපවේශ වෙන්නේ. මම මේ තුලට ප්‍රවේශ වුණොත් පමණයි මට දුක් නැති කරගන්න. මම සම්මාදිට්ඨිය ඇති කරගත්තොත් පමණයි මට දුක් නැති කරගන්න පුළුවන්. නැත්තම් ඔය ලෝකේ මේ දුක් නැති කරන්න කියලා ඔය යාගෝම සාන්ති කර්ම අරවම මොනවා කරත් සදාකාලිකව දුක් නැති කරන්න බෑ. පොඩි පොඩි පිළියම් පමණයි වෙ තියෙන්නේ. ඒ පිළියම් කරලා මේක නතර කරන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා යන්ත්‍ර මන්ත්‍ර අරෝම ඒකයි සෝතාපන්න වෙනකොට මේ අපි කියන්නේ සීලබ්බත පරාමාස සම්පූර්ණම අයින් වෙලා කියන්නේ ඒකයි. කියන්නේ මේ දුක් නැති කරන්න කියලා වැරදි කිසිම පිළිවෙතක් අන්න පුරුදු කරන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ පෙන්නපු මේ අංගටට ඇතුළත් වෙච්ච ඒවා විතරයි දුක් නැති කරන්න. සම්මා දිට්ඨිය උන්න යා ධර්ම දුක් නැති කරන්න පාර. එහෙනම් සම්මා දිට්ඨිය කියන පාරට පුළුවන් තරම් යා ප්‍රවේශ වෙනවා. සම්මා සංකල්පන නෙක්ඛම්ම අව්‍යාපද අහිංස. ඒතර ඒ පාරට පුළුවන් තරම් එනවා. සම්මා වාචා එයා දන්නවා හොඳ වචන කතා කරන්න ඕනි. ඒතර ආනේකටම යන්න පුළුවන් තරම්. ඒතර එයා දන්නවා වචන වරද්දන හැම දේවලෙම දුක තමයි සකස් වෙන්නේ. එහෙනම් නිවැරදිව වචන කතා කරන්න ඕනි. ඒ නිසා පරුස වචන කතා කරන්න, හිස් වචන කතා කරන්නේ, බොරු කියන්නේ, ඒ වගේ මේවට අනුබල දෙන්නෙත් නැහැ. ඒ වගේ මේවට වටනා ලෝකයා කරන ඒවට වටනාකම් දෙන්න යන්නෙත් නැහැ. ඊළඟට සම්මා කම්මන්ත, ඊළඟට සම්මා ජීව. එයා දන්නවා වැරදි විදියට ජීවත් වෙලා කවදාකවත් දුකින් නිදහස් වෙන්න බෑ. ඒ වගේම සම්මා වායාමයි දුක් නැති කරන්න තියෙන්නේ. සම්මා සතියමයි දුක් නැති කරන්න තියෙන්නේ. සම්මා සමාධියමයි දුක් නැති කරන්නේ. එහෙනම් ඇයි මන් දුක් විඳින්නේ? මං තාම මේ මාර්ගයට අවතීර්ණ වෙලා නැහැ. ඒක දුක් නැති කරන මාවතේ නැති නිසායි. එහෙනම් මං මේ මාවතට එන්න ඕනේ. පාරට යනවා කියලා යන්න තියෙන්නේ සම්මා දිට්ඨියටයි. දුක් නැති කරන පාරට යනවා කියලා යන්න තියෙන්නේ සම්මා සංකල්පනාවටයි.
නෙක්ඛම්ම අව්‍යාපාද අවිහිංසා සංකල්පන සම්මා වාචෝ විදියට අන්න හරියටම දන්නවා මම දුක් නැති කරන නම් මෙන්න මේ ආර්ය අෂ්ටාංග මාර්ගයටම ප්‍රවේශ වෙන්න ඕනේ. ඒක අවබෝධයක් ඒක. දැන ගැනීමක් පමණක් නොවේ. අවබෝධයක් බවට අපිට කිව්වොත් දැනගන්න පුළුවන්. හැබැයි අවබෝධයක් බවටම පත් කරගන්නවා මේ ප්‍රඥාවන්ත කෙනා. මෙන්න මේ විදිහට චතුරාර්ය සත්‍ය පිළිබඳව කෙනෙකුට ලොකු අවබෝධයක් ඥානයක් නුවණක් තියෙනවා නම් ඒකට තමයි මොකක්ද කියන්නේ ප්‍රඥාවන්තයි කියලා කියනවා. ඊළඟට මේ සාරිපුත්ත මහරහතන් වහන්සේගේ මේ කොට්ටිත ස්වාමීන් වහන්සේ තවත් ප්‍රශ්නයක් ඉදිරිපත් කරනවා. විඤ්ඤාණං විඤ්ඤාණන්ති ආවසෝ උච්චති. කිත්තාවතානුකෝ ආවසෝ විඤ්ඤාණං උච්චති. සාරිපුත්‍රයන් වහන්සේ මේ විඤ්ඤාණය කියලා කියන මොන අර්ථයකින්ද මේ විඤ්ඤාණය කියලා කියන්නේ කියලා අහනවා. එතකොට කියනවා විජානාතිකෝ ආවසෝ තස්මා විඤ්ඤාණන්ති උච්චති. දැනගන්නවා කියන අර්ථයෙන් තමයි විඤ්ඤාණය කියන්නේ. ඒතර විඤ්ඤාණය මොකද කරන්නේ? දේවල් දැනගන්නවා. මේකයි. එතකොට දෙයක් දැනගත්තා නම් ආන්නේ දැනගැනීමට තමයි විඤ්ඤාණය කියලා කියන්නේ. මොනවද දැනගන්න කියනවා? සුඛම්පි විඤ්ඤාණ සැපයි කියලා දැනගන්නවා. මේ දේ සැපයි. අපි කියනවානේ මේක සැපයි. ඉතින් දුක්ඛම්ති මේක දුකයි කියලා දැනගන්නවා. අදුක්ඛම සමයක මිශ්‍ර ස්වභාවයක් තියෙනවා කියලා දැනගන්නවා. ආනෙක තමයි විඤ්ඤාණය කරන්නේ. එතකොට විඤ්ඤාණයට මේ දේ සැපයි කියලා දැනගන්න පුළුවන්. මේ දේ දුකයි කියලා දැනගන්න මේක මධ්‍යස්ථ ස්වභාවයෙන් යුක්තයි කියලා දැනගන්න පුළුවන්. එතකොට ආන්නයකට තමයි මොකක්ද කියන්නේ විඤ්ඤාණය. එතකොට විඤ්ඤාණය නිර්වචනය කරන්නේ කොහොමද? අර්ථ වශයෙන් කිව්වොත් අපි කියන්නේ විජානාති දැනගන්නවා කියන අර්ථයෙන් තමයි විඤ්ඤාණය කියන්නේ. එතකොට මොකෙන්ද මොනවද දැනගන්නේ? මේක සැපයි කියලා දැනගන්නවා, මේක දුකයි කියලා ගන්නවා, මේක අදුක්ඛම සුඛයි කියලා දැනගන්නවා. එතකොට විඤ්ඤාණය නිතරම තව හේතුන්ගෙන් හටගන්න එකක්. අපි කියන්නේ එකයි චක්කුංච පටිච්ච රූපේ චුප්පජ්ජති චක්කු විඤ්ඤාණ. ඇහත් රූපය නිසා තමයි චක්කු විඤ්ඤාණය හටගන්නේ. ඒ නිසානේ දැනගැනීම කියන දේ සකස් වෙන එකක්. දැනගැනීම කියන්නේ සකස් වෙන දෙයක්. එතන දැනගැනීම සකස් වෙන්න උපකාර වෙනවා ප්‍රධාන දෙයක් ඒක ඇහැ. එතකොට ඒ නමින් තමයි අර දැනගැනීම හඳුන්වන්නේ. ඒ උපකාරකෙච්ච කෙනා කළගුණ සැලකිල්ල හොඳට තියෙන නිසා උපකාරකෙච්ච කෙනාගේ නමින්ම තමයි පෙනී හිටින්නේ. තවන් කරන්න පෙනී සිටින්නේ ඒ උපකාර විදිහේ නිසා කියන අපි එයාට හඳුන්වා දෙනවා කවුද? චක්කු විඤ්ඤාණය කියලා. ඒකයි. ඊළඟට කනහරා තමයි දැනගන්න පුළුවන්. එතකොට එයාගේ නමින් තමයි හඳුන්වන්නේ. එතකොට කියන සෝත විඤ්ඤාණය. නාසයහරා තමයි දෙයක් දැනගන්න පුළුවන්. සැප දුක් දැනගන්න පුළුවන්. එතකොට කියන අපි යට ගහන විඤ්ඤාණය. දිවහරා අපි සැප වේදනා දුක් වේදනා දැනගන්න. එතකොට කියනවා ජීවා විඤ්ඤාණය. කයහරා අපි සැප දුක් දැනගන්න. එතකොට කියනවා කාය විඤ්ඤාණය කියලා. මනසට දැනෙන දේවල් දුක සැප දැනෙන. එතකොට කියනවා මනෝ විඤ්ඤාණය කියලා. එතකොට මේ විඤ්ඤාණයේ ස්වභාවය තමයි දැනගන්නවා. ඉතින් දැනගන්නවා සැප දැනගන්නවා දුක දැනගන්නවා මධ්‍යස්ථම. ඊළඟට තිත්තයි පෙන්දසයි කටුකයි කියලා ඔය විදිහට හැම දෙයක්ම දැන ගැනීම තමයි විඤ්ඤාණයේ කාර්යභාරය. හැම දෙයක්ම මොකක්ද කියලා දැනගන්නවා. ඊළඟට අහනවා යා ආවුසු පඤ්ඤා යංච විඤ්ඤාණං ඉමේ ධම්මා සංසට්ඨා උදාහු විසංසට්ඨා ලබ්බාචපනිමේ සම්ධම්මානං විනිබ්බුත්වා නානාකරණං පඤ්ඤාපේතුම්. දැන් කිව්ව ප්‍රඥාව ගැන කිව්ව උඩින්නේ. ප්‍රඥාව කියන්නේ අවබෝධ කරගත්තා කියන ප්‍රමණෝද අවබෝධ. මේක දුකයි මේක තමයි දුකේ හට ගැනීම මේක තමයි දුකේ නැතිවීම මේ තමයි දුක නිරෝධය කියලා දැන ගැනීම. මේක අවබෝධ කර ගැනීම. එතකොට යම් මේ එතකොට ප්‍රඥාව කියලා එකක් කියනවා. ඒ වගේම විඥානය කියලා එකකුත් විඥාණයෙන් දැනගන්නවා. එතකොට මේ යම් ප්‍රඥාවක් ඇද්ද යම් විඥානයක් ඇද්ද ඉමේ ධම්ම මේ ධර්මතා දෙක සංසට්ඨා එකතු වෙලාද තියෙන්නේ. එහෙම නැත්නම් විසංසට්ඨා වෙන වෙලාද තියෙන්නේ කිව්වා. ලබ්බාචපිනේ සම්ධම්මානම් විනුම්බිත්වා නානාකාරණං පඤ්ඤාපින්. මේක දෙකට කඩලා නැත්නම් වෙන් කරලා මේක තමයි ප්‍රඥා මේක තමයි විඥානය කියලා එහෙම පෙන්වන්න පුළුවන්. දෙක වෙන් කරලා මෙන්න මේකයි ප්‍රඥා මෙන්න මේකයි විඥානය කියලා මේ දෙක නිකන් වෙන් කරලා එහෙම පෙන්වන්න පුළුවන් ද කියලා හෙව්වා. එහෙම
වෙන් වශයෙන් කරපෙනොන එනිසා මේක එකටද තියෙන්නේ නැත්නම් වෙන් වෙලාද තියෙන්නේ වෙන් වෙලා තියෙනවා නම් මේ වෙන් කරලා පෙන්වන්න පුළුවන්ද කියන එකයි. එකටද තියෙන්නේ වෙන් වශයෙන්ද තියෙන්නේ. ඉතින් වෙන් වශයෙන් තියෙනවා නම් පුළුවන්ද මේක වෙන් කරලා අපිට පෙන මේක තමයි ප්‍රඥා මේක තමයි විඥානය කියලා. එතකොට කිව්වා යාවසෝ පඤ්ඤා යංච විඥානං ආයස්මත්‍රෝ ප්‍රඥාව කියලා යමකට කතා කරනවා නම් විඥානය කියලා යමකට කතා කරන ඉමේ ධම්මා සංසට්ඨා මේවා එකට තියෙන්නේ නෝ විසංසට්ඨා මේවා වෙන් වශයෙන් එහෙම තියෙන එක නෙවෙයි. නච ලබ්බා ඉමේ සම්ධම්මානම් විනුම්බිත්වා විනුම්පා නානා කරනම් පං ඒ නිසා මේවා මේ වෙන් කරලා වෙනස්කමක් නම් පෙන්වන්න බෑ කිව්වා. මේක තමයි ප්‍රඥා විඥානය කියලා වෙනස් කරන්න බෑ. හේතුව එකතු වෙලා තියෙන දෙයක්. එකට මේ මිශ්‍ර වෙලා තිබ්බද අපි කිය වතුරයි කිරි එකතු වෙලා තියෙන මේ වතුර මේ කිරි කියලා පෙන්වන්න පුළුවන්ද? බෑ එකට තියෙන්නේ. අපි හැබැයි කියන මේකේ කිරි වතුරයි තියෙනවා කියලා සාමාන්‍යයෙන් නෝ එක බැලුවොත් නිකන් පේන්නේ නෑ. එකක් වගේ තමයි පේන්නේ. නමුත් දෙකක් තියෙනවා වතුරයි කිරි කියලා කියනවා. නමුත් අර අපිට එහෙම නිකන් වෙන් කරන්න හරි අමාරු බතියක් තියෙන වගේ නිකන් මේ මෙතනත් ඒකයි මේ ප්‍රඥාව විඥාන එකට මිශ්‍ර වෙලා තියෙන මේක වෙනම බැලුවට එහෙම පේන එක නෑ කියනවා. යංචාවසු පජානාති යමක් අවබෝධ කරගයිද තං විජානාති ඒක තමයි දැනගන්නේ. අපි අවබෝධ කරගත්තා නම් දෙයක් ඒක තමයි දැනගෙන තියෙන්නේ. යම් විජානාති යමක් දැනගත්තද ඕක තමයි අපි අවබෝධ කරගන්නේ. යමක් දැනගත්තද ඒක තමයි අවබෝධ කරගෙන තියෙන්නේ. තස්මා මේ ධම්මා සංසට්ඨා ඒ නිසා මේවා එකට තියෙන්නේ නෝ විසංසට්ඨා මේවා වින් වශයෙන් නොවේ. නච ලබ්බයි මේ සන්ධම්මාන විනුම්බිත්වං තනානා කරනම් පඤ්ඤාපේ ඒ නිසා මේවා වෙන් කරලා පෙන්වන්න හරි එහෙම හැකියාවක් නැහැ කියලා කියනවා. මොකද අපි දැන් විඥානය කිව්වේ මොකද්ද? දැනගන්න මොනවද? සැප කියලා දැනගන්නවා. සැප කියලා දැනගන්නවා. ප්‍රඥාව මොකද්ද? අවබෝධ කරගන්නවා. එතකොට අර සුඛයි කියපේක ප්‍රඥාවෙන් මොකද්ද කරගන්නේ? අනිත්‍යයි කියලා අවබෝධ කරගන්නවා. අයිති නැහැ කියලා අවබෝධ කරගන්නවා. අනේක විඥාණයෙන් මේක සැප කියලා දැනගන්නවා. ප්‍රඥාව තියෙනවා නම් මේ සැප අනිත්‍යයි කියලා අවබෝධ කරගන්නවා. මේ සැප තමන්ට අයිති නැහැ කියලා අවබෝධ කරගන්නවා. මේ සැප සංස්කාරයක් කියලා අවබෝධ කරගන්නවා. මේක හේතුපටිච්ච සම්භූත හේතුබංග නිරුද්ධති කියලා අවබෝධ කරගන්නවා. එතකොට ඒ නිසා වෙන් කරන්න බෑ. ඒකයි යමක් දැනගනීද ඒ දැනගත්ත දේව තමයි අවබෝධ කරගන්නේ. එතකොට විඥාණයෙන් කරගන්නව මොකද්ද? දැනගන්නව මොකද්ද? සැපයි කියලා. ඒ සැපයි කියන දේ අන්න ප්‍රඥාවෙන් අවබෝධ කරගන්නවා. අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි සංකාරයක් කියලා අවබෝධ කරගන්න. දුකත් එහෙමයි. දැන් මම කියන විඥාණයට දැනගන්න පුළුවන් අපි මේ අපිට දුක් තියෙනකොට අපි කියන මහා දුකින් මං ඉන්නේ නේද? ඒක දැන ගැනීමක්. හැබැයි දුක කියන්නේ සංස්කාරයක් කියලා අවබෝධ වෙලා නැහැ. දුක කියන්නේ මේ වෙනස් වෙලා යන දෙයක් කියලා දන්නේ නැහැ. මේ දුක කියන්නේ අයිති නැති දෙයක් කියලා අන්න දන්නේ නැහැ. ඒකයි ඒ වගේම දුක සංස්කාරයක් කියලා දන්නේ නැහැ. හේතුපටිච්ච සම්භූතා හේතුබංගා නිරුද්ධති කියලා දන්නේ නැහැ. ඒක මගේ කියලා තමයි දැනගෙන තියෙන්නේ. ඒ නිසා මොකද වෙන්නේ? හටගෙන නිරුද්ධ වෙලා ගිය දුකට මොකද වෙන්නේ? අපේ හිත බැඳෙනවා. ඒක අතීතේ දුක් නිමිති වල නිසා අද දුක් විඳිනවා. අතීත දුක් නිමිති. ඒක අතීතයේ අපිට කවුරුහට බැන්න නම් නිඳා කරන අපි තාමත් දුක් විඳිනවා. අතීතයේ අපිට දේවල් අහිමි වුණා නම් නැති වුණා නම් ඒ නිසා දුක් විඳිනවා. එයි. අන්න අවබෝධ කරගත්තේ නේ අනිත්‍යයි කියලා. අතීතං නිරුද්ධං පුනනේ අතීතය කියන්නේ නිරුද්ධ වෙලා ගියා කියලා අවබෝධ නැහැ. අතීතය කියන්නේ මගේ මටයි කියලා තමයි දුක අපි දැනගෙන තියෙන්නේ. ඒ නිසා මේක වෙන් කරන්න බෑ. මේක හරියට දැන් අන්ධ ඔය හිටියොත් එහෙම අපිට අහු වෙන දේවල් අල්ල ගන්න. ඒක මොකද්ද කියලා දන්නේ නැහැ. අර මාගන්ධ සූත්‍රයේම කිව්වේ ජාතියෙම අන්ධ මනුස්සයාට නිල් රතු කළු පාට මේවා පොළවේ සම විසමතෙන් පාට වර්ණ ඕව මුකුත් පේන්නේ නැහැ. නමුත් එයාට ඇහෙනවා මේ ලෝකේ ලස්සන සුදු වස්ත්‍රයක් තියෙනවා. ඒ නිසා මම මේ සුදු වස්ත්‍රය අඳින්න ඕනේ කියලා සමහරට එයාට ඇහෙනවා. ඉතින් ඒ නිසා එයා මොකද කරන්නේ? එයාට ආසාවක් හිතන සුදු වස්ත්‍රයක් අඳින්න. ඊට පස්සේ කවුරු හරි ගෙනල්ලා ඔය සුදු වස්ත්‍රයක් කැමතිද මෙන්න කියලා දෙනවා. ඊටාත්ම දූවිලි දැලි ගෑවිච්ච පරණ හප්පඩයක් දෙනවා. හැබැයි එයා ඉතින් අඳින්නේ කොහොමද? මහා ලස්සන සුදු වස්ත්‍රයක් හරි පිරිසුදුයි සුදු පාට ගැන හරි පිරිසුදුයි කියලා ඉතින් ඇඳගෙන ගිහිල්ලා මිනිස්සු අතර කියන බලන්න මගේ සුදු වස්ත්‍රය කියලා ඒක මේව කරනවා. නමුත් එයා වස්ත්‍රයේ ඇත්ත ස්වභාවය දැකලා නෙවෙයි. කරවල නිසා ඉතින් අර කෙනෙක් කියපු දේ පිළිගත්තා මිසක් තමන් දැක්කේ නැහැ.
ඒ නිසා ලෝක සම්මුතිය අපි බාරගෙන දේවල් කරනවා මිසක් අපි ඇත්තටම පෙනිලා නෙමෙයි. මේ වෙනස් වෙන දේවල් ලෝක සම්මුතියේ තියෙන නිත්‍යයි කියලා. ඉතින් අපි මේ විදිහට පිළිගත්තා. ලෝක සම්මුතියට ගහලා තියෙන සීල් දෙක සැපයිනේ. ඉතින් අපි සැපයි කියලා අල්ලගත්තා. ලෝක සම්මුතියව ගහලා තියෙන මම්මාගේ මට අයිති දේවල්ට ඒ නිසා මම්මාගේ මට අයිති කියලා ග්‍රහණය කරගත්තා. එතකොට ඒක තමයි අන්න විඥාණයට කරන්න පුළුවන් කාර්යභාරය. විඥාණයට වෙන්නේ ඉච්චරයි. එතකොට ඇස් පෙනුනොත් අන්න ඇස් පෙනුනොත් අර හරියටම බලලා කියන මිසක් මේ කෙනෙක් කිව්ව එක නෙවෙයි. බැලුවේ ගමන් ඇස් පෑදුනොත් ඒ මරය මොකද කරන්නේ? වස්ත්‍රය දිහා බලන මේ සුදු පාට කියලා අරන් තියෙන මේ සුදු වස්ත්‍රයක් නෙවෙයි දූවිලි ගෑවිච්ච එකක් නේද? ආන්නේ වගේ තමයි අපේ දැනගැනීම ප්‍රඥාවට පස්සේ තමයි පිරිසිදු වෙන්නේ. මොනවද මේ දැනගෙන තිබිලා තියෙන්නේ? සම්පූර්ණ මායාවක් මැජික් එකක් කියලා තමයි ඊට පස්සේ දකින්නේ. මේ සත්‍යයක් නෙමෙයි අපි අවබෝධ කරගන්න. ඒක අන්න අර අන්ධ කෙනාට ඇස් ලැබුණා වගේ. ඒ කියන්නේ මේ ප්‍රඥාවට කියන්නේ මොකද්ද? පඤ්ඤා චක්කු කියලා කියන ප්‍රඥා කියන්නේ ඇස් දෙකක්. ඉතින් ඇස් දෙක ලැබුණාම තමයි හරියට පේන්නේ. දැන් ඉන්නේ කොහෙද? කරුවෙලේ ඉන්නේ. කරුවෙලේ හැබැයි දැනගන්න පුළුවන්. දැනගන්න පුළුවන් අවබෝධ කරගන්න තමයි බැරි. කරුවලට දැනගන්න පුළුවන් මේක සැපයි කියලා දැනගන්න, මේක දුකයි කියලා. සැප වුණත් දුක් වුණත් කිව්වනම් ලෝකයා සැප දෙයට ලෝකයා කියනවා. දුක් දෙයට ලෝකයා කියන සැපයි කියලා. එතකොට අපි ඒක බාරගෙන ඉන්නේ. ඒ විඥාණයට ඒක දැනගන්න පුළුවන්. ඒකයි. විඥාණයට අර අතපත ගාලා අහු වෙන දෙයක් අල්ලගන්න පුළුවන්. දැන ගැනීම කරගන්න පුළුවන්. හැබැයි සැබෑ ලෙස දැන ගැනීම නෙවෙයි. ඒකයි මායාවක් කියන්නේ. ඒක මැජික් එකක්. කෙනෙක් අපිට පෙන්නපු රැවටිල්ලක් පමණයි. මේ දුක උපද්දවන දේවල් අන සැපයි කියලා අපිට දුන්න. දුක ඊළඟට සැපයි මේ සැප සමහරවිට දුකයි කියලා අපිට අන්න මේවා කරා. ඒ නිසා සමහර ඒවාට අපි දුකයි කියලා දැනගත්තට එහෙම දුකක් එතන නැහැ. ඒක සැපයි. ඒකයි. නමුත් අපි දැනගන්නේ දෙයක් අපිට ඔන්න හිතේ තියෙනවා අපි කියමු මොනවා හරි හිතේ තියෙනවා දෙයක්. අපි කියමු කාර්ය වෛරයක් තියෙනවා තරහක් තියෙනවා. දැන් කෙනෙක් කෙනෙක් අතාරින්න කියලා. එතකොට සැපයි කියලා. එතකොට අපිට එහෙම පේනවද? විඥාණයට එහෙම පේන්නේ නැහැ. විඥාණයට පේන්නේ එක තියාගත්තොත් තමයි සැප අයින් කිරීම තුළ අන්න දුක තියෙන්නේ. ආන්නේ. ඒ නිසා අන්න අර විඥාණයට තේරෙනවා. නමුත් මේ මොකද විඥාණයට දැන ගැනීමක් විතරයි අවබෝධයක් නැහැ. විඥාණයට අවබෝධ කරගන්න ප්‍රඥාව නැමැති ඇස් දෙකට තමයි පුළුවන්. ඒ නිසා ප්‍රඥාව කියන්නේ ආලෝකය. නත්ති පඤ්ඤා සම අභහ. ප්‍රඥාවට හා සමාන තවත් ආලෝකයක් නැහැ. ඒතර ප්‍රඥාව ලැබුණා කියන්නේ ආලෝකය ලැබුණා කියන්නේ. ඒතර අර දැන ගැනීම මොකද වෙන්නේ? දැනගත්ත දේම තමයි අන්න අවබෝධ කරගන්නවා. ඒ දැනගත්ත දේ අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි කියලා. ඒ නිසා ඒකයි මේ ප්‍රඥාව විඥාණයම වෙන් කරන්න බෑ. ඒක අර කරවලේ අල්ලගත්ත දෙයකම ආලෝකයක් ලැබුණා. ඒ වගේම අන්ධ කෙනාට ඇස් ලැබුණා වගේ තමයි මේ ප්‍රඥාව කියන එක. එතකොට කරවලේ අල්ලගත්ත දේ ඇස් ලැබුණාම හරියට මේ අන්ධ කෙනාට පේනවා. එතකොට අර කරුවෙලෙත් අපි දේවල් අල්ලා ගන්නවා. ඒ වගේම ඇස් වුණත් අල්ල ගන්න. එතකොට ඇස් ලැබුණාම අල්ලගන්නේ අන්න හරි දේ තමයි අල්ලගන්නේ. වැඩි දේවල් අල්ලන්න යන්නේ නැහැ. කරුවෙලේ ඉන්නකොට අහු වෙන දේවල් අල්ලගන්න. දැන් ඒ නිසා විඥාණයට හැමදේම දැනගන්නවා. ඔය සැප කියලා දැනගන්නවා. ඒ විදිහට මේ විඥානේ සකස් වෙන්න උපකාරී දේ අනුරූපේ නිමිත්තට අනුරූප අපි නාම රූප නිසා නම් හටගන්නේ නාම රූප නිසා නාම රූප දෙන ඩීටේල් එක තමයි විඥාණයට දැනගන්න හැකියාව තියෙන්නේ. ඉතින් නාම රූප දුන්නොත් වැරදි දෙයක් විඥානේ අන්නේ වැරදි විදිහට තමයි දැනගන්නේ. දැන් නාම රූප වල තියෙන සංඥා වැරදුනොත් විඥාණයට කරන්න දෙයක් නැහැ. ඒක සංඥාව දෙන ඩීටේල් එක තමයි දැනගන්නේ. හොඳ කෙනෙක් සංඥා කිව්වොත් නරක කෙනෙක් කියලා ඒතර විඥාණයෙන් එයා නරකයි කියලා දැනගන්න. ඒ විදිහට තමයි තියෙන්නේ. එතකොට ආලෝකය තිබ්බනම් එහෙම විඥාණයට ආලෝකය තිබ්බනම් කාටවත් වියව රවට්ටන්න බෑ. ඒ නිසා තමයි විඥාණයටම ආලෝකය ලැබුණාම තමයි අපි ඒකට ප්‍රඥාව කියන නම තියෙන. ඒතර විඥාණය කියන්නේ නැතුව එතන ප්‍රඥාව කියලා ව්‍යවහාර කරනවා. ඒ නිසා මේ ප්‍රඥාව විඥාණයෙම ඒක වෙන් කරන්න බෑ. යම් පජානාති යමක අවබෝධ කරගත්තද ඒක තමයි දැනගන්න. රහතන් වහන්සේලාගේ දැනගැනීම ඉස්සරහම තියෙන මොකද්ද? ප්‍රඥාව. ප්‍රඥාවෙන් අවබෝධ කරගන්න තමයි උන්වහන්සේලා විඥාණයෙන් දැනගන්න. ඒ නිසා මැජික් වලට උන්වහන්සේලා අහු වෙන්නේ
නැහැ. ඒකයි. උන්වහන්සේලා මැජික් වලට ආවෙන්නේ මොකද ප්‍රඥාව ඉස්සරහට එනවා. ආලෝකය ඉස්සරහට එනවා. ඒකට අල්ල ගැනීම පස්සේ වෙන එක. නේද? ආලෝකය තිබ්බොත් මොකද වෙන්නේ? අතපත ගන්න යන්නේ නැනේ. ඉස්සෙල්ලා බලලා තමයි අල්ලන්න යන්නේ. දැන් අපි වෙන්නේ මොකද? ආලෝකය නැති ඉඳ ඉතින් මේ මල්ලන යනකොට අහු වෙන දේ අල්ලගන්න. අහු වෙන්නේ මොනවද කියලා හැබැයි දන්නේ නැහැ. කවුරු හරි කිව්වොත් ඕක අල්ලපන් කියලා ඉතින් ඊට පස්සේ අල්ලනවා. අල්ලන ඉන්නේ මොකද්ද කියලා ඊට පස්සේ දන්නේ නැහැ. අල්ලගත්තට පස්සේ ඊට පස්සේ අතහැර ගන්න හරිය අමාරු වෙනවා. අල්ලන්නේ සාමාන්‍ය දේවල් වලින් ගංගාපුවා. ඉතින් ඒ නිසා එහෙම කැමති වුණත් අකමැති වුණත් ඊට පස්සේ අතහැර ගන්න බැරි වෙලා යනවා. ඒ නිසා මෙන්න මේ ප්‍රඥාවයි විඥානයයි එතකොට වෙන් කරන්න බෑ. එකට තියෙන ධර්ම තා කියනවා මේවා වෙන් කරලා පෙන්වන්න එහෙම පුළුවන්කම නැහැ. අපි මේ දැනගන්න දේම තමයි අවබෝධ කරගන්නේ. ඒ වගේම අවබෝධ කරගත්තාන් දෙයක් ඒක තමයි විඥාණයට දැනගන්න හැකියාව තියෙන්නේ. ඊළඟට කියලා යාවසු පඤ්ඤා යම් ප්‍රඥාවක් ඇද්ද යම් විඥානයක් ඇද්ද ඉමේසං ධම්මානං සංසට්ඨානං විසංසට්ඨානං කින්නානා කරණං. එතන මේ දෙක එකට තියෙන්නේ මේ යම් ප්‍රඥාවක් ඇද්ද විඥානයක් ඇද්ද මේ දෙක එකනේ දැන් තියෙන්නේ. එතන මේකේ තියෙන වෙනස නානාකාරනේ මොකද? මේක වෙන් කරලා මේක තියෙන වෙනස කොහොමද අපි දකින්නේ? එතන කියනවා යාවසු පඤ්ඤා යම් ප්‍රඥාවක් ඇද්ද යංච විඥානං යම් විඥානයක් ඇද්ද මේ එකට තියෙන වශයෙන් බලන්න බැරි මේක මේ පඤ්ඤා භාවයේ තබ්බ ප්‍රඥාව තියෙන මොකටද වඩන්න විඥානම් පරිඤ්ඤය විඥානේ තමයි මොකක්ද තියෙන්නේ අවබෝධ කරගන්න විඥානේ තියෙන්නේ අවබෝධ කරගන්න ඉදන්නාන මේක තමයි වෙනත් භාවයක් පෙන්වන්න තියෙන්නේ මේකේ තියෙන වෙනස තමයි මොකද්ද ප්‍රඥාවටයි විඥාණයටයි කරන්න තියෙන දේයින් තමයි වෙනසක් අපිට දකින්න පුළුවන්. පඤ්ඤා භාවයේ තබ්බා ප්‍රඥා මොකද්ද තියෙන්නේ වඩන්න ඕනේ, දියුණු කරන්න ඕනේ, ප්‍රගුණ කරන්න ඕනේ, බහුල කරන්න ඕනේ. ප්‍රඥා පුළුවන් තරම් තව තව ආලෝකය ගත්තොත් ආලෝකය අපි කරනවා තව තව ලයිට් දදා මොකද ආලෝකය දියුණු කරන්න ඕනේ. ඒක ඇස් පෙවුනත් අපි කියන ඇස් තව තව පිරිසුදු කර විනිවිද දකින්න විදිහට දියුණු කරන්න ඕනේ. ඒ නිසා ප්‍රඥාව කියන්නේ වගේ වඩන්න ඕනේ කියන්නේ පුරුදු කරන්න ඕනේ එක. අපි කියන දැන් මට නිකන් ලාවට පේන අපි එහෙම බෑ ලාවට බැලලා බෑ හොඳටම පේන්න ඕනේ. ඕක හොඳටම පේන්න තත්ත්වයට ඇති කර ගන්න පුළුවන්. අපි කියන චුට්ටි එළියක් දැම්මම පොඩ්ඩක් පේන අපි කියන නෑ ඔය එළිය විතරනේ තව උතන ඊර හඳ තාරකාවක් මහා දැවැන්ත එළියක් ඕනේ කියන. ඒ වගේ මේ ප්‍රඥාව කියන්නේ දවසින් දවස මොකද කරන්නේ? වැඩි යුතු දෙයක් එක භාවයේ තබ්බන් වඩන්න ඕනේ. විඥානේ පරිඤ්ඤය කියලා කියන විඥානේ පිරිසිදු අවබෝධ කරගන්න විඥානේ ස්වභාවය දැනගන්න කියන. මොකද විඥානේ කියන්නේ අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි සංස්කාරයක් විඥානේ මැජික් එකක් නේද? ඒ විදිහට විඥානේ අන්න හැම පැත්තකින් විඥානේ කරන්නේ මොකද්ද? අවබෝධ කරගන්නවා. ඒකයි විඥානේ අවබෝධ කරගන්න ප්‍රඥාව දියුණු කරනවා. ඒක තමයි මේකේ වෙනස පෙන්වන්න පුළුවන්. නමුත් වෙන් කරලා පෙන්වන්න බෑ කියන වෙනසක් පෙන්වන්න පුළුවන්. පොඩි වෙනසක් තියෙනවා. ප්‍රඥාවේ වෙනස මොකද්ද වඩන්න ඕනේ විඥානයේ වෙනස තමයි අවබෝධ කරගන්න ඕනේ කියන. ඊළඟට අහන වේදනාති ආවසු උච්චති කිත්තාවතානුකෝ ආවසු වේදනාතු උච්චති. ඒ වගේ මේ විඳීම කියලා කියනවනේ. මොන අර්ථයෙන්ද මේ වේදනාව කියන්නේ? ඒතර කියනවා වේදේති විඳිනවා කියන අර්ථයෙන් තමයි වේදනාව කියන්නේ. මොනවද විඳින්නේ? සැප විඳිනවා, දුක් විඳිනවා, මධ්‍යස්ථ ස්වභාවය විඳිනවා. ඒතර විඳිනවා කියන අර්ථයෙන් තමයි වේදනාව කියලා කියන්නේ. ඊළඟට සංඥාත මේ හඳුනා ගන්නවා කියලා කියන මොන කරුණකින්ද හඳුනා ගන්නවා කියන්නේ. ඒතර කියන සංජානාති හඳුනා ගන්නවා කියන්නේ සංඥා කියලා කියන්නේ. මොනවද හඳුනාගන්නේ? නීලම්පි නිල් කියලා හඳුනා ගන්නවා. ඊළඟට පීතම්පි රතු පාට කහ පාට කියලා දේවල් වල තියෙන ඒ ස්වરૂපය හඳුනා ගැනීම තමයි සංඥාවෙන් කරන්නේ. එතකොට මේ වේදනාවෙන් කරන්නේ සැප දුක් උපේක්ෂා වශයෙන් විඳීම තමයි වේදනාව කියන්නේ. ඒතර සංඥා කියන හඳුනා ගන්නවා. ඊළඟට අහනවා යාචාවසෝ වේදනා යම් විඳීමක් ඇද්ද යම් සංඥාවක් ඇද්ද යම් විඥානයක් ඇද්ද. අපි කියනවා වේදනා සංඥා විඥාන. එතකොට
මෙන්න මේ ධර්ම සංසට්ට මේවත් එකට එකතු වෙලාට තියෙන නැත්තම් විසංසට්ටකෙන් වෙන්වෙන් වසින්ද තියෙන්නේ. එනිසා ඒවගේම මේ ධර්මතාවයන්ගේ වෙන් කරලා වෙන්වෙන් වසෙන් එක පෙන්වන්න පුළුවන්ති කියරට ප්‍රඥාවයි විඤ්ඥානය වගේ. එතුට කියනවා යා ආවසෝ වේදනා යන් සංඥා යංච විඤ්ඥාන යම් වේදනාවක් ඇද යන් සංඥාවක් ඇද යම් විඤ්ඥානයක් ඇද ඉමේ දම්මා සංසට්ටා මේවා එකට එකතු වෙලා මිශ්වෙලා තියෙන්නේ නෝ විසංසට වෙන්වෙන් වසින් තියෙන එක නොවේ. නච ලබ්බයි නිසා ලබා කරන්න බැහැ මේ ධර්මත් මේක තමයි විඤ්ඥාන මේක තමයි සංඥා මේකත වේදනාවගේ එහෙම වෙන්වෙන් කරලා එහෙම පෙන්වන්න බැහැ කියනවා. යංචාවසෝ වේදේති යමක් අපි විදිනවාද තන් සංජානාතයකතම හඳුන ගන්නේ. යන් සංජානාති යමක් හඳුන ගනීද කම්විජානාතයක තමයි අපේ දැනගන්න. ඒ නිසා මේවා මේ වෙන් කරන්නහෙම පුළුවන්කමක් නෑ යමක් විදිනවාද විදින දේම තමයි හඳුනගන්න හඳුනගන්න දේම තමයි අපි දැනගන්න. තස්මයි මේ දම්මා සංසට්ටා නෝවි සංසට්ටා නච ලත්බයි මේසන් දම්මාන මිනිබිත්තන්ත නානාකාරන් අඥා පේතු. එක නිසා ඒ වගේ වෙනස මේ වෙන්න මේකෙන් කරලා පෙන්න්න බැහැ. ඒ නිසා තමයි මේවා එකට තියෙන ධර්මතා ඇයට අපි දැනගන්නුන් මේවා වෙන් කරලා විඤ්ඥානය පෙන්න්නන්නක සංඥාව පෙන්න්න එහෙම මෙවෙන් කරලා පෙන්න්න බැහැමිවා ඒ එකම මොහොතේම ඒකක්ෂණිකෝම හටගන්න එකක්. එනිසා අපි අවබෝධයති බේම මේ වෙනවා කියලකිවට ඒකක්ෂණිකෝම සිද්ධ වෙන දැන් කනට දෙයක් අපි ඇහෙනකොට මේක විඳලා හඳුනාගන්න දැනගෙනත් ඉවරයි. ඒකන නිතරම සලා ඇතන හටගන්නේම නාම රූප නිසා තු නාම රූපනින් ප්‍රධාන දෙගත්තමයි සංඥා සහ වේදනා. තර සංඥා වේදනාවන් අනුව තමයි විඤ්ඥානයක් සකස් වෙන්න. දැන් අපි අහලතන නිරෝධ සමාපත්තියට සමාධනට සංඥා වේදන නිරුද්ධ කරනවා කියලා. එත සංඥා වේදන නිරුද්ධ කරනකොට අපි හන්න විඤ්ඥානය මොකදුනය කියලා ද විඤ්ඥාන නිරෝධය කියල වචනයකුත් නෑ. එතට විඤ්ඥානය තීරවා කියලා කියනවද නෑ ඇයි සංඥා වේදන නිරුද්ධනට විඤ්ඥානයක් ගැන කතා කරන දෙයක් නෑ එමක දෙකට තියෙන නිසා. අර දෙන්න කියන්න අනිත් එක්කනත් ගිල්ලා නේද අපි එත ආදන්න කියල මෙයා ඉන්නවද කියලාන්න තියන්න දෙන්නනට වෙදන්නත් කොම මෙයා කොමත් යන මොකද මෙයා යැපෙන්නේ සංඥාවේදන විඤ්ඥානයකෙන් සංස්කාර ධර්ම විඤ්ඥානකන පහන සිලක් වගේ. එතොට ඒ විඤ්ඥානය සකස් වෙන්නේ නිතරමකෙන්ද සකස් වෙන්නේ සංඥාවේදනා එනිසා සංඥාවේදනාට අපි කියන චිත්ත සංකාර කියලා චිත්ත සංකාර කියල කියන සංඥාවේදනාවට ඒවගේ නාමරූපෝලත් තියෙන ප්‍රධාන ධර්මතා දෙගත්තම සංඥා වේදනා. එතොට ඒ සංඥා වේදනා තියෙනකන් තමයි යන්න විඤ්ඥානයක් කියන එකක් දැන ගැනීමත් තියෙන සංඥා වේදන නිරුද්ධයනකොටම දැන ගැනීමත් නිරුද්ධනවා. එතට විඳිනදේ හඳුනගන්න හඳුනගත දේ අනුට තම දැනගන්න අපි දැන් හතුරෙක් කියල දැනගන්නවා හතුරෙක් ඇවිල්ලා එතට හතුරෙක් කියලා ඇවිල්ල කියලා දැනගන්න අන්න සංඥාව උපකාරන සංඥාවරට පිදීමක් කරදින අපිට මොකද පූර්ව වසයෙන් අරමුණු සමාරයවත් එක දැන් අපි කෙන හතුරා කියලා ඔන්නයාගේ තරහකාරය ඇවිල්ල කියනකට ඔන්න දුක්වේදනාවකුත් හටගෙන අපට හිතර එක පාට දුකක් ඇතිනවා යත්මිතින් දාවද එවනැත්තගේ යක් මෙහාවද ඉති ඔන්න දුකක් ඇතිවෙනවා. ඒක මොක දෙන්නේ හතුරා කියනට අපේ හඳුන ගන්න මට අයාපත කන අනර්ථය කරනගෙන අයිති ඒකත් එක විඤ්ඥානය ගන්න දැනගහෙන් හෙන් දැනගත්ත කනින්නම් කනින් ඇවිල්ල ඉන්න කියල දැනගන්න. එතොට අර අපි ඒගේ පිළිබඳ සැපවේදනාවත් තිබන අන්න යා හඳුනගන්න සතුරක් ඇතිරන්නේ මිතරක් හැටියට ඒගේ සැප වේදන විදල තින දැ දුක්වේදන විදල තිනින්දත විදි ඒක මේ වෙනකොට ලන්වේ අප හැට කනට සද්‍ය හැනකොට විදීමත්තම ඉත්සල්ලම අල්ලෙන් අහ නිතර පස හඳුනගන්න හඳුන ගත්තක මඟ දෙන්නේ ආන්න විඤ්ඥානය දැනගන්න විඤ්ඥානය ඊට පස්සේ හාතරය කැවලේ තුර දැනගන්නේ අනිත්‍යය දුක්ක යනාත්ම හැටිටනේ නීති සුකාත්ම හැටිට තමයි දැනගන්න ඒකයි. මගේ හතුරාවක් කළ තම ඊට පස්සේ පේ හතුරත් මගේ කරගන්න. ඇත මං අකමැති කෙන ආව කියලා ඉතිේ විදියට නිතරම මේ ධර්මතා එකට තමයි තිය ති යමක් යම් තැනක විදීමක් සකස් වෙනවද යන් තැනක සංඥාවත් තකත එතන විඤ්ඥාන අනිවාරයෙන්ම තියෙන එකයි කැන යම්
යංචාවසෝ වේදේති අවසෝ යමක් විඳිනවාද තන් සංජානාතික තමයි හඳුනගන්නේ යන් සංජානාති යමක් හඳුන ගනිත්තම් විජානාතික තමයි අපි දැනගන්න ඒකයි විඤ්ඥානය කරන්න දැනගන්නවා කර එතර ප්‍රඥාවතිය නොන පඥානාති කියල කියනවා යමක් විඳීද ඒක හඳුනගන්න හඳුනගන්න යමන්ද අන්න එක අවබෝධ කරගන්නවා ඒ මොනවා තියනවන අනු ප්‍රඥාවත නිත ආලෝක හිතේ තියෙනවන නැත්තන් අපේ හිත ටැස් දෙකත් තියෙනවනම් අන්න විඳිනදේ අනිත්‍යයි කියලා අන්න දැනගන්න දුකයි කියලා මේ අවබෝධ කරගන්න අයිති නෑ කියලා අවබෝධ කරගන්න එතට එකතම සංඥාව අනිත්‍යයි කියලා හඳුනගත්ත දුකයි කියලා හඳුනගත්තා ඉළඟට අයිති නෑ කියලා ඒකතම ඊට පස්ස දැනගන්න අනඒකට අපි කියන අවබෝධ කරගත්තා කියලා අනිත්‍යයි කියලා අවබෝධ කරගත්තා කියලා කියන දුකයි කියලා අවබෝධ කරගත්ත මට අයිති නෑ කියලා සංස්කාරයක් කියලා අවබෝධ කරගත්ත ඒ විදිහට ඉති මේක විශාල දේශනයක් අපි හෙටත් මේක ඉතිරි කොටස දේශනා කරන්නට බලාපොරොත්තු එතට මේ සංඥා එතට වේදනා සංඥා විඤ්ඥාන කියන්නේ මේ එකට තියෙන ධර්මතා මේවා වෙන් කරන්න පුළුවන් ඒවා නෙවේ කියනවා ඉතින් අපි මේ දේශන ඉතිරිටික හෙට සවනය කරමිතින් අද දිනේදීති තාම සන්තෝෂයට පත්වෙන්න ඕනි භාගවත් බුදුරජාණන් වහන්සේගේ ශාසනය තුළ උන්වහන්සේ අපිට මේ ධර්මය හැම දෙයක් මිතාමත්ම පැහැදිලු මේ ධර්මය දේශනා කලතින එකයි ස්වාක්කාතු භගවතා දම්මූ කෙන භාගතුන් වහන්සේගේ ධර්මය සූ කියන මනාකොට අක්කාත කියන කියන ලදී මේ ධර්මය හැම දෙයක්ම අර්ථ වශයෙන් හැම පැත්තෙම මේක ඉතාමත්ම පිරිසිදු විසච දේශනා කරපු දෙයක් එකයි උත්තානු විවටුව චින්න පිලෝතිකෝ කියන මේක ඉතාමත්ම පකට විවෘත අර්ථ පෙන්නල මේක කිසිම වහ වැහැරලි නිකං අහාමකුත් නෑ තුන් තේරලි වගේ තෝරන්න මුකුත් නෑ මේ අර්ථ හොඳට පෙන්නතෙන් සංඥාව කියනමකක්ද වේදනාව කියනමකක්ද විඤ්ඥානයක අර්ථවසයෙන් කියලා තියෙන් තොට ඒවා වෙනමද තියෙන් එකටද තියන්නේ කෝමද ඔක්කොමත් පෙන්නලා තියෙන පිළිවෙලත් පෙන්නලා තියෙනෙ ඉතින් එතොට ඒවා ඔක්කෝම සංස්කාර හැට පෙන්න්නන්නේ තවත් දෙක විඤ්ඥානය කියන සංස්කාරයක් විඤ්ඥානය සකක්ෂයෙන් තොට ගර්මතර ගත්තත වේදනා සංඥායක තමයි විඤ්ඥානය සකස්වෙන්නේ අනි පැත්ත වේදනා සංඥහට ගන්න මොකද කිවත් ඊට පස්සේ අනි පැත්‍ර කැරගෙනතින විඤ්ඥානය නිසා තමයි ඒක සිද්ධ වෙන්නේ ඉතිේ විදිට තියෙන නිසා එක මෙෙන් කරන්න බැහැ කියනවා අනි පැත්‍ර කතාකරත් ඒක වෙන් කරලා කතා කරන්න බැවින් අපිකි නොන් දෙයක් වින්ද දෙයක් කඳුන ගත්තකිවත් එනම් විඤ්ඥානය නැත් එතන කියන්න බැයි එකට නැතින්නේ එනම් විඤ්ඥානය කතා කරේ නෑනේ වේදනා විතරන්නේ කතා කර සංඥා විතරන්නේ කතා කරේ එතට එහෙම කියන්න බැහැ ඇයි වේදනාව කියන්නේම පස්ස පච්චාන පස්සේ ගැන කතා කරන තින්නන් සංගති පස්ස තුනක එක තුමනද චක්කුංච පටිච රූප පති චක්කු ඥාන තින්නන් සංගති පසු පස පච්චා වේදෙන එක මිස් ඒවා කාටත් වෙන් කරන්න බෑ එකට තියන්නේ ඉති විදිනාවකිව ඊට පචාවේ වේදනාවකිව තන්න මේ විඤ්ඥානයක් ගැන කිවේ නැනෙහම කියන්න බෑ ඒකයි ඉති නිසා මේ විදියට ඉතාමත්ම පිරිසිදු ලෙස මේ ධර්මය දේශනා කරතින අපේවා අහලක් අපේ හිත ඉතාම ප්‍රසාදයට පත්වෙන් නොනේ ප්‍රසාදයම අපට මහා පිනක් බවට පත්වෙන සමාරලාට බුදුරජාණන් වහන්සික දේශනා ඇහපුහම සමාර ස්වාමීන් වහන්සලට මහා ප්‍රසාදයක් ඇතු දෙක වෙලාවක ආනන්ද ස්වාමීන් වහන්සේ මේ ලෝකයේ පිළිබඳ බුදුරජාණන් වහන්සේ විග්‍රහයක් කරනකොට හරි ප්‍රසාද සිතක් ඇතිවෙනවා ඒ කාන්තින් භාගතුන් වහන්සේ නම් සම්මා සම්බුද්ධයි අනේ භාගතුන් වහන්සේ මේ ඔක්කොම අවබෝධ කරගත්තට මහා සතුටක් ප්‍රකාශ කරා එතන ළඟ හිටිය ස්වාමීන් වහන්සේ නම උන්වහන්සේ කියන මොකද තථාගතයන් වහන්සේගේ තියෙන එකට වහන්සේ ඔච්චර මේ වෙන්නේ ඔච්චර සතුටින් මේක වහන්සේගේ කන්නේ වෙන්නේ තථාගතයන් වහන්සේගේ මේක වහන්සේක ඔච්චර සතුටු වෙන්නේ උකට එතර බුදුරජාණන් වහන්සේ කියන උදායකින් හාමුදුරන උදායි ආහා එම කියන මේ ආනන්දට ඇතුණු මේ ප්‍රසාදය මේකෙන් ආනන්ද මේ තරම් සක්විතිරජ වෙන්න පුළුවන් දෙවිය වෙන්න පුළුවන් කියලක හැබ ආනන්ද තෙක් මේ භවය කරා යන කෙනෙක් නොව නමුත් මේ සිතින් එහෙම ඇති කරලා දෙන්න පුළුවන් කියනවා ඒවගේ මේ ධර්මය පිළිබඳ අපි ගොඩා පහදින්න ඕන මොන තරම් පිරිසුදු පිළිවෙලට එතුරතම අපේ චිත සන්තාන තුළ මහා පිනක් ඇත්වේ ඒවගේ බලපදයක් අහන්න මේ අවස්ථාව සලසලදීම එතොට යට එකයිම මේ ධර්මදානය හැර තවත් දානයක් නෑ කිය මොකද ඒ තරන් ජීවිත සූපත් කරගන්න හැකියාව මේ ධර්මය තුළ තියෙනවා තියෙන සපි හැමෝම ඉතාම සන්තෝෂයට පත්වෙන් නොට මේ ආරන්නේ ඉතාමත්ම හොඳ මේ පින්නතුම් පවත්වාගෙන යම මේ වගේ
ධර්ම දේශනාවන් පවත්වමින් ඒ සඳහා මේ අනුග්‍රහය දක්වමින් මේ ආයතනය පවත්වාගෙන යන්න. ආයතනය පවතින තාක්කල් තමයි අපිට මේ වගේ රැඳී සිටලා මේ දේශනා කරන්න පුළුවන්. ඒ නිසා මේව පවත්වන්න මේ කරන හැම එකක්ම ධර්ම දානමය පින්කම බවට පත් වෙනවා. මොකද මේ ආයතනයේ තියෙනකම් විතර අපිට බණපද මේ විදිහට ඇහෙන්නේ මෙහි තුලින්. ඉතින් ඒ නිසා ඒ වගේම අපිට භාවනා කරන්න මේ අවස්ථාව ලැබෙන්නේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය පවතින දක්වන අනුග්‍රහය නිසා ඒක ධර්ම දානමයෙන් තෝරන මේ අපි කරන හැම ක්‍රියාවක්ම ඒ නිසා හැමෝම සන්තෝෂයට පත් වෙන්න ඕනේ. අද දිනේදීත් ඒ තථාගතයන් වහන්සේ අපේ ජීවිත සුවපත් කරන්නට දේශනා කරපු ඒ උතුම් වටිනා ධර්මය අපි ශ්‍රවණය කරා. ඒ වගේම ධර්මයේ දානය සඳහා අපි අනුග්‍රහ දක්වුවා. ඉතින් මේ තුලින් අපේ චිත්තසංතාන තුල අප්‍රමාණ පුණ්‍ය සත්‍යයක් අත්පත් වුණා. අපි මේ රැස් කරගත්තා වූ උදාාරතර පුුණ්‍ය ධර්මයන් අද දිනේදීත් විශේෂ පින් අනුමෝදන් කිරීම බලාපොරොත්තු වෙනවා. අජන්තා රණසිංහ පියාණන්ට සහ සරෝජනී රණසිංහ මෑණියන් ඇතුළු මියගිය ඥාතීන්ට පින් අනුමෝදන් කිරීම සඳහා අනුරාධා මහත්මිය ඇතුළු ඒ පවුලේ සියලු දෙනාම එකතු වෙලා අද දිනේදී මේ ධර්ම දානය සඳහා අනුග්‍රහය දක්වනවා. ඒ වගේම මේ අනුග්‍රහය දක්වන ඉතින් ඒ මිය පරලෝ ගිය අජන්තා රණසිංහ පියාණන්ටත් සරෝජනී මෑණියන් ඇතුළු යම්තාක් මිය පරලෝ ගිය ඥාතීන් නැත්නම් ඒ සියලු දෙනාට අපි මේ පින් අනුමෝදන් කරමු. ඒ සියලු දෙනා සේතින් කරගත් පිනක් හා සමාන මේ පින සාදු කියලා අනුමෝදන් වෙලා එයාගේ ලැබූ ජීවිත සුවපත් කරගන්න, සසර ගමන සුවපත් කරගන්න, නිර්වාණ ධර්මය අවබෝධ කරගන්න මේ පින උපකාර වේවා කියලා අපි පින් අනුමෝදන් කරමු. ඒ වගේම අද දානයේ සඳහා අනුග්‍රහය දක්වා මීට වසර 11කට පෙර මිය ගිය මෑණියන්ට පින් අනුමෝදන් කිරීම පිණිසත් සිය පියාණන්ටත් අනිකුත් ඥාතීන්ටත් පින් පැමිණීම පිණිස පවුලේ අයට ආශිර්වාද කිරීමේ බලාපොරොත්තුෙන් දීති සහ පවුලේ අය මේ පින් අද දානයේ සඳහා අනුග්‍රහය දක්වනවා. ඒ වගේම සිරිමාවෝ බණ්ඩාරනායක බාලිකා විද්‍යාලය ආදී කර්තෘවරුන්ට පින් අනුමෝදන් පැමිණීම පිණිසත් එම ආදිශිෂ්‍ය සංගමයේ සමාජිකාවට ආශිර්වාද කිරීම පිණිසත් මෙල්බන් හි සිරිමාවෝ බණ්ඩාරනායක විද්‍යාලීය ආදිශිෂ්‍ය සංගමය ආද මේ සඳහා දානය සඳහා අනුග්‍රහය දක්වනවා. ඉතින් අද දිනේදී පින් අනුමෝදන් කරන මීට වසර 11කට පෙර මිය ගිය සිය මෑණියන්ට පින් අනුමෝදන් කිරීමට බලාපොරොත්තු වෙන වගේම පියාණන්ට අනිකුත් ඥාතීන්ට දීප්ති සහ පවුලේ සියලු දෙනා ඉතින් ඒ නම් සිහිපත් කරපු ඒ මෞතුමියට ඒ වගේම පියතුමාට ඒ වගේම යම්තාක් ඥාති මිය පරලෝ ගියාද ඒ සියලු දෙනාට අපි මේ පින් අනුමෝදන් කර මේ සියලු දෙනා මේ පින් අනුමෝදන් වෙලා ලැබූ ජීවිත සුවපත් කරගන්න, සසර ගමන සුවපත් කරගන්න ලැබේවා කියලා පින් අනුමෝදන් කරමු. පවුලේ සියලු දෙනාට සිත සාන්තිය යහපත නිරුක් නිරෝගී සුවපත් භාවය ලැබේවා කියලා අපි ආශිර්වාද කරනවා. ඒ වගේම සිරිමාව බණ්ඩාරනායක බාලිකා විද්‍යාලයේ ඒ ආදි කර්තෘවරුන්ට පින් අනුමෝදන් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම එම විද්‍යාලයේ වන් අධ්‍යාපන කටයුතු සඳහා අනුග්‍රහය දක්වලා ඒ වගේම ඒ ආයතනය පවත්වාගෙන යන අනුග්‍රහය දක්වලා යන්තාක් මේ පරිලෝකීය අයත් නම් ඒ සියලුම දෙනා සිහිපත් කරලා අපි පින් අනුමෝදන් කරමු. ඒ සියලුම දෙනා මේ පින දෙක අනුමෝදන් වෙලා ඒ ගුරුවරු ඒ වගේ මේ සඳහා අනුග්‍රහය දක්වපු සියලු දෙනා මේ පින් අනුමෝදන් වෙලා එයගේ ලැබූ ජීවිත සුවපත් කරගන්න, සසර ගමන සුවපත් කරගන්න, නිර්වාණ ධර්මය අවබෝධ කරගන්න ලැබේවා කියලා අපි පින් අනුමෝදන් කරමු. ඒ වගේම මෙල්බර්න් නුවරේ සිරිමාව බණ්ඩාරනායක විද්‍යාලයේදී ආදිශිෂ්‍ය සංගමයේ සියලු සමාජිකා නිලධාරී හැම දෙනෙකුටම මේ රැස් කරගත් අවදානතර පුණ්‍ය ධර්මය අනුභව බලයෙන් බුදුපසේ මහරහතුන් වහන්සේලාගේ අනන්ත ගුණානුභව බලයෙන් හැම දිනාටම සිතක් වේවා, සාන්තියක් යහපතක් වේවා, නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිරජීවනයේ දීර්ඝායුෂ ලැබේවා. රජුන්ගෙන් සරුන්ගෙන් ගින්නෙන් ජලයෙන් වසවිසාදයකින් කිසිම අන්තරාවක් නොවේවා. සෑම දිනාට සිත සාන්තිය යහපත උදා වේවා කියලා අපි ආශිර්වාද කරනවා.
ඒවගේම මේ ධර්ම ශ්‍රවණය කරන මේ පින්නතුන් නම මේ පරලෝකී යක්තා අඥාති මිත්‍රාදී ඇත්නම් අතීත සංසාරය පට මේ මොහොත දක්වා අපි නමින් මේ පරලෝකයේ සියලුම ඥාති මේ පිනද කනුමෝදන් වෙලා ඒ ඥාතින්ගේ ලැබූ ජීවිත සුවපත් කරගන්න සතර ගමන සුවපත් කරගන්න මේ පින් උපකාර වේවා කියලා අපි පින් අනුමෝදන් කරමු. ඒවගේ මේ රැස් කරගත්තා වූ ධාරතර පුුණ ධර්මයන් සිට දෙවි දේවතාවන්ට අනුමෝදන් කරමු පින් කැමිති දෙවියෝ මේ පිනද කනුමෝදන් වෙලා දෙවියන්ගේ ලැබූ ජීවිත සුවපත් කරගන්න සසර ගමන සුවපත් කරගන්න මේ පින් උපකාර වේවා කියලා අපි පින් අනුමෝදන් කරමු. ඒ වගේම අපි මේ රැස් කරගත්තා වූ උදාාරතර පුණ්‍ය ධර්මයන් ගේ හේතුවෙන් බලයෙන් බුදු පසේ බුදු මහරහතුන් වහන්සේලාගේ අනන්ත ගුණානුභාව බලයෙන් කල්යාණ මිත්‍රයන් වහන්සේලාගේ ආශිර්වාද වලින් මේ කාලයේදී මේ කොරෝනා අවසංගතය නිසා සනීප තත්ත්වයට පත් වෙලා ඉන්න සියලු ලෝකවාසී සත්වයන්ට නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබේවා. මේ ලෝකෙ මේ රෝගේ අතු මේ තුරන් වෙලා ලෝක සත්වයට සතහන්තිය හපුතුදාවේවා කියලා අපි ආශිර්වාද කරනවා. ඒ වගේම මේ සඳහා අනුග්‍රහය දක්වපු පින්වතුන් හැමදෙනාටම මේ ධර්ම ශ්‍රවණය කරපු හැමදෙනාටම පවුල්වල දූ දරු ඥාති මිත්‍ර හිතයිසී හැමදෙනාටම මේ ආයතන පවත්වාගෙන යන නොයෙක් ආකාරයෙන් මෙහෙස මහන්සියලා කටයුතු කරන මේ පින්වතුන් හැමදෙනාටම සිතක් වේවා සාන්තියක් වේවා යහපතක් වේවා නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා රණින්ගෙන් සරුන්ගෙන් ගින්නෙන් කලෙන් වසවිසාදයකින් කිසි මන්තරාවක් නොමේවා කායික මානසික සුවසාහනය ලැබේවා සම්බුද්ධ ශාසනය මුල් කරගෙන තව තවත් දානාදී පින්කල් සීලාදී ගුණධර්ම සමතිපර්ශනා භාවනාවන් දියුණු කරගන්න සත්‍යය ධෛර්යය වාසනාව පෙරජීවනයේ චිරජීවනයේ දීර්ඝායුෂ ලැබේවා කියලා අපි සියලු දෙනාටම ආශිර්වාද පවත්වනවා. ඒ සියලුම දෙවියන්ට ඥාතීන්ට අපි පින් අනුමෝදන් කරමු. අද නම් සිහිපත් කරලා පින් අනුමෝදන් කරන්න බලාපොරොත්තු වෙන්නේ මව්පියන් ගුරුවරුන් සිහිපත් කරලා ඒ වගේම අතීත සංසාරයේ පටන් මේ ජීවිතේ දක්වා මේ පරිලෝකීය සියලු ඥාතීන් සිහිපත් කරලා අපි රැස් කරගත් පින් අනුමෝදන් වෙලා අපගේ ඥාතීන්ගේ ජීවිත, ඒ මව්පියන්ගේ ජීවිත, ගුරුවරුන්ගේ ජීවිත සුවපත් භාවයටම පත් වේවා කියන හැඟීම ඇති කරගෙන ඉදං වූ ඥාතිනං හෝතු කියන ගාථාව කියලා අපි පින් අනුමෝදන් ඉදං වූ ඥාතිනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ ඉදං වූ ඥාතිනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ ඉදං වූ ඥාතිනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ එත්තාවතාච අම්මේහි සබ්බදම් පුඤ්ඤ සම්පදං සබ්බේ දේවානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා එත්තාවතාච අම්මේහි සබ්බදම් පුඤ්ඤ සම්පදං සබ්බේ භූතානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා එත්තාවතාච අම්මේහි සබ්බදම් පුඤ්ඤ සම්පදං සබ්බේ සත්තානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බානපත්තිය ඉදම්මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයා වහං හෝතු සබ්බ දුක්ඛා පමුඤ්චතු. සාදු සාදු සාදු. ඕකාස වන්දාමි භන්තේ සුපත් මයා කතං පුඤ්ඤං සාමිනා අනුමෝදිතබ්බං සාදු සාදු අනුමෝදාමි සාමිනා කතං පුඤ්ඤං වෛහං දාතබ්බං සාදු අනුමෝදිතබ්බං සාදු සාදු අනුමෝදාමි. ඕකාස ద్వාරත්තේන කතං සබ්බං අච්ඡං කමතමේ භන්තේ තමාම් කමිතබ්බං ඕකාස කමාමි භන්තේ ဒ ුතියම්පි ඕකාස කමාමි භන්තේ තතියම්පි ඕකාස කමාමි භන්තේ. සාදු සාදු සාදු. සීලවන්තං ගුණවන්තං පුඤ්ඤක්ඛෙත්තං අනුත්තරං දුල්ලභේන මයා ලද්දං පස්සිතුං වන්දිතුං වරං සාරිපුත්තාදි තේරාණං ආගතං පටිපාටියං සත්තා සීල දයාවාසං බුද්ධ පුත්තං නමාමහං. සාදු සාදු සාදු.